හරි මේ කට්ටියම අපි ඉගෙන ගන්න යන්නේ C. එතකොට මේක දැන් උඹලට මේක කරන් යනකොට උඹලට එනවා මේ අසයින්මන්ට් සෙට් එකක් කියමුද ෂීට් එකක සෙට් එකක් එනවනේ. උඹලා අනිවාර්යයෙන්ම එක්ක උඹලා සෙට් එක කතා වෙලා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මගෙන් අහපන්. හැබැයි ප්‍රශ්නයක් මේ අහන්න කලින් උඹලා පොඩ්ඩක් සාකච්ඡා කරලා හිටහල්ලා. මොකද උඹලා සාකච්ඡා කරනකොට බං මේ කියලා දෙනවට එකපාරම ගිහින් ගන්නවට වඩා මේ සාකච්ඡා කරනකොට දෙයක් අහුව යනවා. ඒ නිසා ඒ කියන්නේ හෙවෙනවනේ මොනවා හරි මේ අනිවාර්යයෙන්ම අසයින්මන්ට් එනේව ලැබ් ෂූටුයි නොකර ඉන්න එපා. අනිවාර්යයෙන්ම කරහල්ලා. අනිවාර්යයෙන් මේ උඹලා මේ ඩිස්කස් කරන්න බලහල් මේ දන්න අය ටිකක් ඉන්නේ. මේ අපි පටන් ගමු. මගේ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? හැමෝටම? ඕ බම් පේනවා. හරි. අපි දැන් මේ සර්ගේ ලෙක්චර් නෝට් එක මම පොඩ්ඩක් ගත්තා. එතකොට C ගැන කතා කරපුවාම C ඩෙවලොප් කරලා තියෙන 1970 ගණන් වල. මේ ඩෙනිස් රිචි කියලා එක්කෙනෙක් තමයි හොයලා තියෙන්නේ. මේක හොයලා තියෙන්නේ අර ලෝක ප්‍රසිද්ධ බෙල් ලැබොරටරිස් වල. ඒක බෙල් ලැබොරටරිස් කියන ලෝක ප්‍රසිද්ධයි මේක ලොකු හිතන්න දෙයක් නෙවෙයි. එතකොට C++ Java also based on C කියලා තියෙනවා. එතකොට මේ කියන්නේ මේ අපි C වලට කියනවා බං mother of all languages කියලා. කියන්නේ මේ C තමයි මුලින්ම මේ හොයාගත්තු අර high level languages ඒ කියන්නේ මිනිස්සුන්ට කියවන්න පුළුවන් මට්ටමේ මේ වැඩ කරන්න පුළුවන්. කියන්නේ මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්න පුළුවන් විදිහට හදපු පළවෙනි ලැන්ග්වේජ් එක විදිහට තමයි අපි සලකන්නේ C. ඒ කියන්නේ පරණම ලැන්ග්වේජ් එක මේක සාමාන්‍ය මිනිස්සුන්ට මේක කියලා තේරුම් අරන් ලියන්න පුළුවන්. එතකොට මේ C මත උඩ තියන තමයි දැන් තියෙන ඔයාලා දන්න කියන හැම ලැන්ග්වේජ් එකම වගේ හදලා තියෙන්නේ මේ C පදනම් කරගෙන. C උඩ තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අර Linux එක මත කරන Linux kernel එක හැදුවට පස්සේ ඒකට කෑලි යමුල්ලා අර අලුත් distro හැදුවා වගේ මේ C කියන එක හොයාගත්තට පස්සේ C වලට කෑලි යමුල්ලා තමයි මේ C++ Java කියන එක හොදලා තියෙන්නේ. ඒතකොට අපි C වලට ගියපුවාම ඒතකොට C අපි දන්නවා නම් අපිට හරිය ලේසියෙන් C++ ඉගෙන ගන්න පුළුවන් Java ඉගෙන ගන්න පුළුවන්. එතකොට C කියන්නේ general purpose high level structured programming language එකක්. මේක imperative language එකක්. එතකොට මේක ස්ට්‍රක්චර්ඩ් ලැන්ග්වේජ් එකක් කියනවා. එතකොට මේක ලොකුට හිතන්න එපා. එතකොට ඉම්පෙරටිව් කියන්නේ අපි කියන්නේ අපි ඉම්පෙරටිව් එක ගන්නකොට එහා පැත්තට උදාහරණයක් ඩික්ලරටිව් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඉම්පෙරටිව් වලින් කියන්න පුළුවන්. අපි ගිය සෙමස්ටර් එකේ MySQL පාවිච්චි කරා ටිකක්. දැන් MySQL පාවිච්චි කරනකොට අපි කිව්වේ නැහැනේ මේ කරන්න ඕන වැඩ ටික මේ කොහොමද කරන්න ඕනේ කියලා. නේද? ඉලක්කම් දෙකක් එකතු කරන්න කිව්වොත් අපි ඉලක්කම් එකතු කරන හැටි වෙනින්ම ලිව්වේ නැහැනේ. SQL වල හරියට මතක නම්. ඒක මොකක් හරි පිළිවෙල හදන්න ඕන අපි පිළිවෙල හදන විදිහ කිව්වේ නැහැනේ. පිළිවෙල හදන්න කියලා නේද කිව්වේ. හැබැයි මේ වගේ ලැන්ග්වේජ් වලදී අපි කියන්න ඕන කොහොමද වැඩේ කරන්නේ කියලා. හරිද? ඒතකොට C කියන්නේ ගොඩාක් පරණ ලැන්ග්වේජ් එකක් කියලා කිව්වනේ. ඒතර පරණ ලැන්ග්වේජ් ගොඩාක් හදන්නේ හાર્ඩ්වෙයාර් එක්ක ගණතුරු කරන්න ගොඩාක් ලේසි වෙන්න. ඒ කියන්නේ පරණ ලැන්ග්වේජ් හදලා තියෙන මුල්ම ලැන්ග්වේජ් එක අපි කතා කරොත් මැෂින් ලැන්ග්වේජ් එකනේ. ඊට පස්සේ මැෂින් ලැන්ග්වේජ් එක කියන්නේ අපි 0.1 විදිහට කරන්ට් එක එන යනවා කියලා මැෂින් එකට තේරෙනම භාෂාවෙන් හදපු එකනේ. ඊට පස්සේ ඇසැම්බලි වලින් ඉර C වල ඉන්නේ. එතකොට මේක එතකොට ගොඩාක් ළඟයි මැෂින් එකට. එතකොට මැෂින් එකට ගොඩාක් ළඟ නිසා මේක ගොඩාක් හොඳයි ඔපරේටින් සිස්ටම් හදන්න. එතකොට ඔපරේටින් සිස්ටම් හදන ලැන්ග්වේජස් කවුරු හරි අහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් C ගන්නවා කියලා. ඒතර C වලින් හදනවා කියන ඔපරේටින් සිස්ටම් එක ඒ ඔපරේටින් සිස්ටම් තමයි සුපිරිම ඔපරේටින් සිස්ටම්. හරිද? Linux වල තියෙන C වලින්. එතකොට දැන් ඔය අනිත් පාවිච්චි කරන Windows එක ගත්තොත් හදන්නේ C මත පදනම් කරන හදපු C# වගේ ලැන්ග්වේජ් එක පාවිච්චි කරන තමයි හදන්නේ. මොකද C තමයි හાર્ඩ්වෙයාර් එකට ගොඩක්ම ලක ලැන්ග්වේජ් එක. ඒ නිසා අපිට තවත් එකක් තියෙනවා අපිට හાર્ඩ්වෙයාර් පාලනය කරන්න. එතකොට අද තාමත් C පාවිච්චි කරනවා කියන්නේ දැනටත් C වලට ඉල්ලුමක් තියෙනවා. එතකොට සාමාන්‍ය ස්ට්‍රක්චර් එක ගත්තොත් C ප්‍රෝග්‍රෑම් එක මේකේ තියෙනවා header එක කියලා තියෙන එකක් body එක කියලා එකක් තියෙනවා. අපි body එක කියන එක ලියන්නේ මේ void main හරි මේක int main හරි මොකක් හරි මෙතන data type එක දානවා main කියලා එකක් දානවා ඒක ඇතුලේ තමයි දාන්නේ. දැන් මෙතන void කියලා තියෙන නිසා මෙතන අර return 0 කියන එක අපි දාගෙන නැහැ. අපි int කියලා දානවනම් මොකද්ද integer වලින් int main කියලා කියමු. දැන් මේක function එකක් වගේනේ මේක ලියන්නේ body එක. ඒ function එකක් වගේ ලියන නිසා ඒකට return type දෙන්න ඕනවා. return type එකක් තියෙන විදිහේ data type එකක් මෙතන void එකට අපි දීගෙන හිටියොත් එතකොට
ඔයාලට ඩිස්ප්ලේ එකේ පේන හැම මොකක් ප්‍රශ්න එහෙම නෑ නේද? එතකොට මේ උඩම මෙන්න මේ void එකට උඩින් අපි ලියා ගන්න කෑල්ල තියෙනවා. කෑල්ලට අපි කියන header කියලා. අපි ඔය header එකේ ඇතුලේ ලියන දේවල් අපි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරොත් ඒක ඇතුලේ පේන්නේ නැහැ. කියන්නේ අපිට බලන්න දෙයක් ඕක තුලින් ගන්න බෑ. උඩ ලියන එක print එකක් අපිට පාවිච්චි කරන්න බෑ. අපිට වැඩ කරන පේන දෙයක් අපිට ලියා ගන්න පුළුවන් රන් මොකක් කර ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන රන් වෙන විදිහ. මොකක් හරි දේවල් ටික එකතු කරලා ඒක රන් වෙන විදිහ ලියන්නේ මෙන්න මේ void main කියන ඇතුලේ body එක ඇතුලේ. මේ උඩදී ලියන්න පුළුවන් අපිට ෆන්ක්ෂන් ලියන්න පුළුවන් මොකක් හරි ෆයිල් එකක් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒකට මොකද ඉන්ක්ලූඩ් එකක් කරනවා කියලා කියන්නේ? කට්ටිය දන්නවද ඉන්ක්ලූඩ් එකක් කියන්නේ මොකද්ද කියලා? ඔයාලා ඉන්නවද? නෑ බං දන්නේ ඔව් බං. හරි අපි ඉන්ක්ලූඩ් එකක් කියලා කියන්නේ ඉන්ක්ලූඩ් කරනවා කියලා කියන්නේ අපි තවත් C ෆයිල් එකක්. හරි තව C ෆයිල් එකක්. මේ .h කියලා ෆයිල් එකක්. හරිද? මොකක් හරි එක්ස්ටෙන්ෂන් එකක් තියෙන තවත් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් තවත් කොහේ හරි ෆයිල් එකක්. මෙන්න මේ ෆයිල් එක අපි හදන ෆයිල් එකට උඩින් ඒ කියන කෝඩ් ඒකේ තියෙන කෝඩ් ටික එකතු කරගන්න නම් අපි කියන්නේ වෙනම තව ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එකේ කෝඩ් ගොඩක් තියෙනවා. හරිද? අපිට ඕනේ ඒ තියෙන කෝඩ් ටික මේ තියෙන ෆයිල් එකේ තියන්න. එතකොට අපි කරන්නේ ඒ තියෙන ෆයිල් එක ඉන්ක්ලූඩ් කරනවා. ඉන්ක්ලූඩ් කරලා ඉවරලා මෙතන දෙනවා පාත් එක. හරිද? මේ තියෙන්නේ කම්පයිල් එකේ තියෙන ස්ටෑන්ඩඩ් ලයිබ්‍රරීස්. හරිද? මේකින් කියන්නේ ස්ටෑන්ඩඩ් ඉන්පුට් කියලා. හරිද? මේක ඇතුලේ තමයි තියෙනවා printf කියන ෆන්ක්ෂන් එක ඩික්ලෙයාර් කරලා තියෙන මේක ඇතුලේ. එතකොට scanf කියලා අපි පාවිච්චි කරලා තියෙන එක පුච්චාර් get string ඔය වගේ තියෙනවනේ අපිට අපි දැකලා තියෙන පොඩි පොඩි ෆන්ක්ෂන්. මේ වෙනකොට ඔයාලා ඉතින් කොහොම මේ printf කියන්නේ මොකක්ද කියන එක අපි සාමාන්‍යයෙන් දන්නවා. printf කියන්නේ නිකන් මේ දෙයක් print කරන එක කියන එක අපි දන්නවනේ දැනට. සාමාන්‍යයෙන් දන්නවා. දන්නේ නැති කෙනෙක්ත් ඇති. බහුතරය දන්නවනේ printf කියන්නේ ෆන්ක්ෂන් එකක්. මේ වගේ තියෙන ෆන්ක්ෂන් ඩික්ලෙයාර් කරලා තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. ඩික්ලෙයාර් කරනවා කියන්නේ මේ කියන ෆන්ක්ෂන් එක වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක මෙන්න මේ ෆයිල් එක ඇතුලේ තමයි තියෙන්නේ. තේරුණාද? දැන් අපිට මේක .h එකක් විතරනේ. අපිට .h එකක් විතරක් නෙවෙයි අපිට පුළුවන් තවත් අපිට C ෆයිල් එකක් හදාන්න. ඒක ඇතුලේ ෆන්ක්ෂන් ටික ලියන්න ඉවරලා ඒ ෆයිල් එක ඉන්ක්ලූඩ් කරන්නත් පුළුවන්. අපිට තියෙන්නේ මේ මෙන්න මේක ඇතුලේ දැන් මේ මොකද්ද lesser than greater than sign ඇතුලේ ලියන්නේ කම්පයිල් ඇතුලේ එයාලා දෙන libraries. අපි library එකක් දෙනවා නම් මෙන්න මේ greater than එක less than එක ඇතුලේ නෙමෙයි අපි ලියන double quotes ඇතුලේ. ඒ කියන්නේ අර උද්දෘතකම 69 99 අන්න ඒක ඇතුලේ ලියන්නේ. තැනට තේරෙනවද ඉන්ක්ලූඩ් කරනවා කියන වැඩේ? ඔව් බං තේරුණා. හරි. එතකොට void main කියන එක ඇතුලේ අපි මොකක් හරි ඉන්ක්ලූඩ් කරලා හරි අපිට පුළුවන් උඩින් ෆන්ක්ෂන් ගහගෙන හරි මොනවා හරි තියෙන දේවල් ටිකක් රන් කරන්න ඕන පිළිවෙල ලියන්න මෙන්න මේ main කියන ෆන්ක්ෂන් එක ඇතුලේ. හරිද? එතකොට අපි මේක කම්පයිල් කරනවා කියන්නේ මොකද්ද? කවුරු හරි දන්නවද? දන්න කෙනෙක් කියන්න බෑ කම්පයිල් කරනවා කියන වැඩේ මොන වගේ වැඩද? හෙලෝ මම එහෙනම් පැහැදිලි කරන්න මම හිතනවා දන්නේ නැතුව ඇති කියලා. දැන් අපි මෙහෙම දන්නේ නැහැ බං. හරි මෙහෙම ෆයිල් එකක් අපි හැදුවට බං මේ ෆයිල් එක හැදුවට මේ කම්පියුටරට තේරෙන්නේ නැහැ නේ මේ ඉන්ක්ලූඩ් කරපන් void කරපන්. ඌ දන්නේ කරන්ට් එක එන එකයි යන එකයි විතරයි. හරිද? මේක මැෂින් එකක් නේ කරන්ට් එකෙන් පාවිච්චි කරන මැෂින් එකක්. ඒක කරන්ට් එක එන යන එක විතරයි ඔක දන්නේ. එතකොට උට කියන්න ඕනි වෙන්නේ මොනවද කොහොමද කරන්ට් එක එන යන වැඩේ කරන්න ඕනි කියලා. තේරුණාද? අන්නේ ඒ විදිහට තේරෙන විදිහට තේරෙන භාෂාවකට අපි ට්‍රාන්ස්ලේට් කරන එක තමයි කියන්නේ sorry ට්‍රාන්ස්ලේට් කරන වැඩේට තමයි කියන්නේ අපි කම්පයිල් කරනවා කියලා. හරිද? අපිට පුළුවන් මේ සම්පූර්ණ එක කම්පයිල් කරවන්න. ඒතර මේ සම්පූර්ණයෙන් අපි ලිව්වා ලියලා ඉවරලා කම්පයිල් කරනවා. කම්පයිල් කරපුවාම මෙයාට පුළුවන් මේ කම්පියුටරට පුළුවන් ඒක තේරුම් ගන්න. කියන්නේ කරන්ට් එක එන්නේ යන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. එතකොට මම අර කියපු ඔයාලට මේ අකුරු පේනවද? මේකේ අකුරු ලොකු කරන හැටි නම් මට මතක නම් නැහැ. පේනවා මචං. අවුලක් නැහැ බං ස්ක්‍රීන් එක zoom කරගත්තම අවුලක් නැහැ. පේනවා. text page size
නැත්නම් වෙන එකකින් ඕපන් කරන්නද? ඕක පේනවා බං ෂේප්. හරි දැන් පේනවනේ කොහොමද? දැන් මේක පේනවද? හරියට පේනවා බං. පේනවා. සාමාන්‍යයෙන් බං අපි අරකෙත් අපාට මතක ඇති මෙන්න මෙතන අපි දැක්කේ මෙතන void කියලානේ. හරිද? void කියන එකෙන් අදහස් කරන්නේ ඒකට data type එකක් නැහැ කියන එක. මේක ෆන්ක්ෂන් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අවසානට මැෂින් එකට හරිද? අවසානට මැෂින් එකට අපිට මුකුත් මේ void කියන එකෙන් අපි දාලා main එකක් ලිව්වොත් එහෙම අවසානට මැෂින් එකට එයා මුකුත් රිටර්න් කරන්නේ නැහැ කියන වැඩ ටික කරා මැෂින් එකට මුකුත් රිටර්න් කරන්නේ නැහැ. හැබැයි අපි සාමාන්‍යයෙන් මේ මොනවාද සාමාන්‍ය ෆන්ක්ෂන් එකක් හැදුවොත් එහෙම සාමාන්‍ය ෆන්ක්ෂන් එකක් හැදුවොත් එහෙම සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම තියෙනවා මේ int කියන එක අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන int කියන data type එක අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ මේක ෆන්ක්ෂන් එකක් විදිහට සාමාන්‍යයෙන් දැන් ඔයාලා හැමෝම ෆන්ක්ෂන් එකක් කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා අපි දන්නවා. ෆන්ක්ෂන් එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ මෙන්න මේ වගේනේ. data type එක අපි data type එක කියන මොකක්ද කියන එක අපි ඉස්සරහට කතා කරනවා. data type එතකොට function name එක argument එක function එකේ කරන්න මොනවද කියන එක. එතකොට මෙතන මේ data type තියෙනවානේ අපි දන්න තියෙනවා තියෙනවා void තියෙනවා integers තියෙනවා float තියෙනවා එතකොට double තියෙනවා තියෙනවා data types ගොඩාක් අපිට. එතකොට අපිට මේකත් අපිට තියෙන්නේ එතකොට මේ වගේමනේ මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකක්ම තමයි. මේක විශේෂ ෆන්ක්ෂන් එකක්. මේ විශේෂ ෆන්ක්ෂන් එක ඇතුලේ අපිට පුළුවන් එක්ක void පාවිච්චි කරන්න නැත්නම් integer පාවිච්චි කරන්න. හැබැයි අපි void පාවිච්චි කරනවා කියන එක ටිකක් මෝඩ වැඩක්. මොකද අපිට බෑ අවසාන වෙනකන් run එක අවසාන වෙනකම් program එක run වුණාද මොකක් හරි දෙයක් මැදදී වුණාද ඔය වගේ ප්‍රශ්නයක් આવුත් එහෙම අපිට බෑ ඒක තීරණය කරන්න. හරිද? ඒ නිසා අපි පාවිච්චි කරන මෙන්න මේ return 0 කියන එක. හරිද? බැරි වෙලාවත් මේක මැදදී මොකක් හරි දැන් අපි මේක තුල මැදදී ලියනනේ. මැදදී ලියලා වෙලා මොකක් හරි ප්‍රශ්නයක් આવුත් එහෙම ප්‍රශ්නේ මොකක්ද කියලා අඳුන ගන්න. මැදදී ප්‍රශ්නයක් වුණාද නැද්ද කියන එක අඳුන ගන්න තමයි අපි මෙන්න මේ return 0 කියන එකක් දාගෙන කරන්නේ. මෙන්න මේක මෙතන integer කරගෙන. හරිද? එතකොට අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරාට පස්සේ මැෂින් එකට එයා රිටර්න් කරනවා හරියට සක්සස්ෆුල් රන් වුණා නම් 0 එක. හරිද? ඒක තේරුණාද? අමුතු දෙයක් වගේද? මෙන්න මේ රිටර්න් 0 කියන එකක් ඇයි එන්නේ කියන එක තමයි මම පැහැදිලි කරේ. මේ ඔයාලා ඉන්නවද? මට තේරුන්නේ නැත්තම් කියන්න මම තව පොඩ්ඩක් කියන්න. තව පොඩ්ඩක් කියන්න හැකියි මම. දැන් මෙතන බං අපි මේක මෙතන තියෙන ෆන්ක්ෂන් එකක් නේ. මම කියවා මේක C ෆයිල් එක බොඩි එක කියලා තමයි අපි මේකට කියන්නේ. මේකත් එක්තරා ෆන්ක්ෂන් එකක්ම තමයි. මේ ෆන්ක්ෂන් එක විශේෂයි. මේ ෆන්ක්ෂන් එක තමයි කම්පයිල් කරලා රන් කරන්න දුන්නාම රන් වෙන්නේ. මේක ඇතුලේ තියෙන ඒවා ටික තමයි රන් කරන්නේ. මේක ඇතුලේ වෙන්න පුළුවන් දේවල් ටික කියලා කරලා අපිට අවසාන ප්‍රතිඵලය කියනවා. හරිද? මේ ෆන්ක්ෂන් එකටත් අපිට ෆයිනල් රිටර්න් එකක් දෙන්න පුළුවන් data type එකක් මෙතන තෝරගන්න පුළුවන් නේ. හරිද? අන්න ඒ data type එක විතර අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ integer. එහෙම නැත්නම් void. void කියන එක අපි නිකන් ඔය නිකන් සාම්පල් එකක් විතර නිකන් පාවිච්චි කරන්න විතරයි අපි void කියන එක පාවිච්චි කරන්නේ. අපි void කියන එක පාවිච්චි කරන අපිට තේරුමක් නැහැ. අපිට හොයන්න බෑ ප්‍රෝග්‍රෑම් එක හරියට ඉවර වෙනකන් සාර්ථකව රන් වුණාද කියලා. අපිට ඒ සාර්ථකව රන් වුණාද කියන වැඩේ අපිට කරන්න පුළුවන් මෙතන int කියන එක දාගෙනයි වැඩේ අවසානට ඉවර වුණාට පස්සේ ready කියන දාන්නේ. ready return 0 දාගෙන ඉවර වෙලා. දැන් මේක මම මෙහෙම add කරොත් එහෙම මේක අයින් කරන්නකො. මෙන්න මේක ඇතුලේ අපි ලියන්නේ අපේ ලියන දේවල් මේක ඇතුලේ ලියන්නේ. අපි ලියන දේවල් මේක ඇතුලේ හරියට රන් වුණා නම් අවසාන එක මෙතෙන් එනවනේ. ෆන්ක්ෂන් වලින්. දැන් ෆන්ක්ෂන් කියන එක උඹලට තේරෙන්නේ නැත්නම් මේක සමහරට තේරෙන්නේ නැත වෙයි. කමක් නැහැ දැනට මේක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න අපි ෆන්ක්ෂන් කියනවා තව ඒක අවසානට ලඟ වෙලා තමයි ෆන්ක්ෂන් කියන දේ අපි කතා කරන්නේ. ෆන්ක්ෂන් වලට යනකොට ඔයාලට මේක තවත් තේරෙයි. දැනට නොතේරුණාට කමක් නැහැ. තේරෙන අය තේරුම් ගන්න.
නොතේරෙන අය ටිකක් කල්පනා කරලා බලන්න මොකද්ද කිව්වේ කියන්නේ. මොකද ෆස්ට් ටර්ම් එක අපි මේක ලාවට කරලා තියෙන්නේ. සමහර විට ෆන්ක්ෂන් කියන එක නොදන්න දෙයක් නොවෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක්ට මම කියන්නේ ඇයි මේක මෙහෙම තියෙන්නේ කියලා. හරිද? අපි සාමාන්‍යයෙන් මේක දාන්නේ මෙතන int main මේ විදිහට open bracket එකයි curly braces දෙකක් දාගෙන ඊට පස්සේ තමයි මේ ඇතුලේ තමයි ලියන්නේ. මේක මෙහෙම එකක් නැහැ. මම මේ අපි ලියන දේවල් කියලා මම මේ වෙන් කරන්නේ එහෙම කරේ. එතකොට අපි ලියන දේවල් ටික තමයි මේ ඇතුලේ තියෙන්නේ. අවසානයේ අපි ලියන return 0 එක. මේ return 0 එක ලියන්න අපි program එක හරියට run වුණාද කියලා check කරගන්න. හරිද? ඒක මතක තියාගන්න හරියට program එක run වුණාද කියලා check කරගන්න තමයි ඕක තියාගන්නේ. හරිද? අපි මේක තව ඉස්සරහට ගිහලා ෆන්ක්ෂන් වලට කියපුවම ආයෙත් මේක කතා කරමු. කොහොමද මේක උනේ කියලා. හරිද කට්ටිය? හරි බයි කවුල් හරි. එතකොට printf එක එතකොට දැන් අපි මෙතන මේ printf එක අරන් තියෙනවානේ. ඔය printf එක කියන්නේ print format. කියන්නේ formalize විදිහට. අර මේ අපිට ඕකේ පුළුවන් අපිට ඕන විදිහට string digits එහෙම අපිට ඕන විදිහට හරියට තේරුම් අරන් ලියන්න. හරිද? ඒක දැනට ලොකුවට හිතන්න ගන්නවා. අපි චුට්ටක් ওই ෆන්ක්ෂන් අපි ඉස්සරහට තව හොඳට කතා කරමු. එතකොට ඇයි මම මේක ඇතුලේ මේ ඩබල් කෝට්ස් දෙකක් ගැහුවේ? ඩබල් කෝට්ස් දෙකක් ගැහුවේ මම මොකක් හරි string එකක් තමයි දැන් මේක ඇතුලේ මම print කරන්න යන්නේ. අපි පළවෙනි program එක අපි hello world කියලා මොකක් හරි පොඩි print එකක් දාන්න තමයි යන්නේ. හරිද? මම මෙතන මේ backslash එකයි n එකයි මේකෙන් කියන්නේ මොකද්ද? new line එක. හරි new line එක. new line එක කියන්නේ මොකක් හරි print එකක් අපි මෙහෙම දෙනකොට එතකොට ඒක අපි මෙහෙම print වෙනවා නම් hello world කියලා print වෙනවා නම් ඊළඟට දෙන මොකද්ද output එක මොකක් හරි output එකක් දුන්නොත් එහෙම ඒක පටන් ගන්න මෙන්න මෙතන. ඔව්. තමයි මෙතනින් අයින් කරනවා. හරිද? හරි මම මුලින්ම මේක නැතුව ඉන්නම්කෝ. මම ටර්මිනල් එකේ තමයි මම මේක පාවිච්චි කරන්නකොට ගණන් ගන්න එපා ටර්මිනල් එකක්ම ගත්තේ කියලා. ඔයාලට ටර්මිනල් එකක් පේනවද? ඔව් ඔව් හරි ටර්මිනල් එක මම මේකට ගන්න ඔබ හේතුව පේනවා. හරි ටර්මිනල් එක මම මේකට ගන්න හේතුව හැම පේපර් එකකම වගේම ටර්මිනල් එකෙන් කම්පයිල් කරන්නේ කොහොමද කියලා අහන්න. හරිද? එතකොට ටර්මිනල් එක කම්පයිල් කරන්න මෙහෙමයි. හරිද? මුලින්ම gcc. හරිද? ඊට පස්සේ අපි කම්පයිල් කරන්න අපි හදපු C ෆයිල් එකේ නම. අපි මේකට දාලා තියෙන්නේ මේ first.c කියලානේ. පේනවා. මෙතන first.c කියලා තියෙනවා. ඊට පස්සේ -o එකකින් කියන්නේ output එක. ඒක පස්සේ output එක අපි හදනවා binary file එකක්. binary file එකක් කියන්නේ binary කියන්නේ බිංදුව එක විදිහට නේ. කියන්නේ බිංදුව එක විදිහට current එක එන යන විදිහට තේරෙන්න ෆයිල් එකක් හදන්න. ඒ ෆයිල් එකේ නම තමයි ඊළඟට අපි ලියන්නේ. හරිද? සමහර වෙලාවට ওই -o කියන එක මෙන්න මේ මැද නැතුව මෙන්න මෙතන දාන අවස්ථාවක් තියෙනවා. හරිද? කට්ටිය එහෙනවද? ඔව් එහෙනම් මේ කියපු ටික තේරුණාද ඔයාලට? ඒ කියන්නේ ඔයාලට තේරෙනවද මේ මේක ලියා ගන්න ඕනම? ඔන්නොත් කියන්නේ මේක සාමාන්‍යයෙන් හැම ප්‍රශ්න පත්‍රයකම ලියලා තියෙනවා. මම කැමති ඔතනින් -o දාන්න. හරිද? එක්ක GCC එක පටන් ගත්ත පස්සේ ඊළඟ -o දාලා ඊට පස්සේ C ෆයිල් එකේ නම binary ෆයිල් එකේ නම, ඒ කියන්නේ අර කම්පයිල් කරලා ඉවර වුණාට පස්සේ හැදෙන ෆයිල් එකේ නම. නැත්තම් මෙහෙම GCC කියලා දැම්මා ඊට පස්සේ කම්පයිල් කරන ඕනි ෆයිල් එක කම්පයිල් කරලා ඉවර වුණාට පස්සේ හැදෙන ඕන ෆයිල් එක. කම්පයිල් කරන ඕන ෆයිල් එක කියන්නේ අපි හදන ෆයිල් එක ඊළඟට කම්පයිල් වෙලා එන නම. හරිද? මේක අපි දාලා ඉවරලා එන්ටර් කරාට පස්සේ කම්පයිල් වෙනවා. කිසිම ප්‍රශ්න නැතුව කම්පයිල් වෙනවා නම් කොහොම හැදෙනවා. C වල නම් මේ Linux වල නම් රන් කරන්න අපිට පිටයි මෙන්න මේ විදිහේ front slash එකයි ඊට පස්සේ අපි මෙන්න මේකට දාපු නමයි. හරිද? නමයි ඕනේ. හරිද? දැක්කද මම මෙතන මේ අර new line එක දැප්පු නැති නිසා hello world එක දාගෙන ඉවරලා එතනින් එහා ටර්මිනල් එක ඊළඟ පටන් ගත්තේ නැහැ අලුත් new line එකකින්. අපි ඒ අවුල නතර කරන්න අපි මේ වෙලාවට මේ විදිහට new line එකක් දානවා. ඒකෙන් අපි කියන new line එකක් ගත්ත කියලා.
දැන් ආයෙත් කම්පයිල් කරලා පෙන්නන්න. කම්පයිල් කරලා ලස්සන දෙනවා. හරිද? එතකොට ඔක තමයි අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ප්‍රශ්න තියෙනවද කාට හරි? මෙන්න මේවා ලියා ගන්න. මෙවුවා වැදගත් ඔය සාමාන්‍යයෙන් අහනවා. එතකොට අපි මම මේක ටර්මිනල් එක ක්ලියර් කරගන්න ඕන නිසා මම ක්ලියර් කමාන්ඩ් එක දෙනවා. එතකොට අපි ඊළඟට කතා කරමු. ඊළඟට කතා කරන්නම් කැමති data types ගැන. data types ගැන කතා කරන කලින් අපි බලමු මෙයා ලෙක්චර් එකේ තියෙන කියලා. හරි. C කියන්නේ case sensitive language එකක්. each statement should be එතකොට අපි මේක අපි ලියන හැම ස්ටේට්මන්ට් එකක්ම semicolon එකකින් ඉවර කරන්න ඕන. අපි ඒව පාවිච්චි කරන්න බලමු මොකද්ද මේ දෙකේ තේරුම මොකද්ද කියලා. case sensitive කියලා කියන්නේ අපි මේ C language එකේ අපි මෙතනින්ම දේවල් ටික කොපි කරලා ගන්නවා. general structure එක ඔන්නෝක නැති වුණාම තියෙන්නේ. අපි මොකක් හරි අපි දන්නවා මේ විදිහට variable එකක් declare කරන්න. variable එකක් අපිට පුළුවන් මේ විදිහට declare කරගන්න. එතකොට මේකට අපි කියන්නේ statement එකක් කියලා. හරිද? මේකට කියන්නේ අපි statement එකක් කියලා. එතකොට අපි මේ statement එකක් මේ තියෙන එක statement එකක් මෙහෙම නෙමෙයි තව statement වර්ග තියෙනවා ලියන එක. මේ තමයි අපි සාමාන්‍යයෙන් data types data type එකක් assign කරන්න. data type එකක් ඒ කියන්නේ මේ කියන්නේ බං අපි අර මේ මොනවද මෙවල කරන්නේ මේ සමගාමී සමීකරණයම x සමානයි 10 x සමානයි 5 කියලා ගන්න. අන්න ඒකම තමයි මේ කරන්නේ. මේ කියන්නේ variable කියලා තියෙන එක 10 කියලා ගන්න. එතකොට මේ int කියන එක කියන්නේ integer එකක් කියලා. integer එකක් කියන්නේ මොකද්ද? මේ නිකිල කියන්නේ බං ඒවට? දශම නැති ඒවා? නිකිල නේද? සිංහලේ. ඕනේ. මේක නිකිල වලින් කියන්නේ නිකිලයක් දාන්න තමයි. එතකොට මේ integer එකක් මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් declare කරන්නේ. declare කරලා ඒවට මේ declare මේ තියෙන්නේ declare part එක. ඊට පස්සේ මේ තියෙන්නේ assign කරලා මේ අපි මොකක් හරි එන්න මම declare කරන මොකක්ද කියන වචනේ තේරුම් කරන්න. මෙහෙම විතරක් තිබ්බොත් මේ කියන්නේ declare කරා කියලා. හරිද? අපි මේකට value එකක් assign කරොත් අපි කරන්නේ variable කියලා ආයෙත් අරගෙන අපිට පුළුවන් මෙහෙම 10 කියලා අපි දාන්න. හරිද? මේ වැඩේට අපි කියනවා assign කරා කියලා. හරිද? එතකොට අපිට පුළුවන් එකපාරකට declaration ගොඩාක් එකට කරන්න. මේ int var1 var2 var3 ඔහොම අපිට ඕන ගාන declare කරන්න පුළුවන්. හරිද? එතකොට අපිට declaration එක assign කරන වැඩේ දෙකම එකවර කරන්න පුළුවන්. int සමානයි 10. එතකොට මේකෙන් ගන්නවා 10 කියලා. එතකොට අපිට පුළුවන් එකවර සමානයි 10. 10 සමානයි 5. ඔහොම අපිට assign කරන්න පුළුවන්. දෙකම එක يعني declaration එක assign එකයි දෙකම එකවර කරන්න පුළුවන්. හරිද? දැනට ඔයාලට තේරෙනවා declaration එක assign එකයි කරන්න පුළුවන් විදියව. අපිට තව ඕන මේ මෙන්න මේ විදිහට අපි දාපුවා මේ වගේ අපි එකවර ගොඩක් declare කරනවා නම් එකවර අපිට මෙහෙම කමාද එහෙම දාන්න නම් බෑ. මම දන්න විදිහට සමානයි 1 එහෙම කමාද දාන්න යන්න බෑ. මතක තියාගන්න ඔයාලා කරයි සමානයි 2 මෙහෙම දෙයකට යන්න බෑ කරන්න බෑ. හොඳේ ඒ ටික විතරක් කරන්න බෑ. හැබැයි මේක අපිට පුළුවන් එක එක දාන්න. එහෙම එකක් දැම්මා. වාටික සමානයි 5 කියලා ගිහුවට මම ගිහුවේ 4 කමන්නේ. අපිට එහෙම දාන්න පුළුවන්. හරිද?
දැනට ඔයාලට වේරියබල් එකක් ඇසයින් කරගන්න හැටි ඩික්ලෙයාර් කරගන්න එක හැටි අවුලක් තියෙනවද? දැන් මේක ඩේටා ටයිප්ස් මාරු කර කරන්න පුළුවන්. මම ඩේටා ටයිප් මාරු කරන වැඩේට අපි ඉස්සරහට යන්නම්. දැනට තේරුණාද මේක ඩික්ලෙයාර් කරගන්නේ ඇසයින් කරගන්නේ කොහොමද කියලා? අපිට මේ වෙනකොට මේ වෙන ඩේටා ටයිප් එකක් අපි පාවිච්චි කරනවා. අපි මෙතෙන් මෙන්න මේ int කියන පාවිච්චි කරපු තැන ඩේටා ටයිප් එක දාන්න විතරයි තියෙන්නේ. හොඳද? දැනට තේරුණාද මේ කියපු ටික? ඒ ටික අවුලක් අර නැහැ. මේ අරබන් එකට දාන එක අවුලන් නැහැ මෙහෙමද? මෙහෙමද? එකපාර මෙහෙමද? එකපාර කමා එකක් දාලා මේ දාන්න බැරි ගත්තාවා. මෙන්න ඒක මෙහෙම එහෙම රන් මෙහෙමද ඔයා කියන්නේ? දැන් අර උඩින් කිව්වේ බැරිය කියලා ඕකනේ. නෑ මේක පුළුවන්. මේක පුළුවන් එක. බැරි වෙලාවත් අපි මේ ටික මෙන්න මේ උඩින් දාලා ඉවර වෙලා මේ විදිහට ඩික්ලෙයාර් කරලා ඉවරලා මෙතන සෙමිකොලන් නොදා ඉවරලා මෙතනින් කමා මොදදා ගියොත් එහෙම එක කියලා දාන ඔතන කමාව දදා ගියොත් එහෙම ඒත් දැන් ඔහොම දෙයක් කර අපි ගියොත් එහෙම මොකක් හරි මම මගුලක් දාගත්තා. ඒත් ඉතින් බා උඩ සයින් කරලා පස්සේ ගන්න එහෙම වෙනම තමයි ප්‍රශ්න නැතුව තියෙන්නේ. ප්‍රශ්න වෙනම අගයන් දාන්න පුළුවන්. හරි ප්‍රශ්නය අගයන් හරි අවුල දාගත්තා. මේ දැන් මෙහෙම ඩික්ලෙයාර් කරලා ඉවර වෙලා මෙන්න මෙහෙම වා එක සමානයි මොකක් හරි වැලියු එකක් දීලා කමාව දදා දැන් මෙතන අපි මේ එකවර ඇසයින් කරන එක ඩික්ලෙයාර් කරන එක මෙන්න මේ විදිහට දාගෙන යන්න පුළුවන් කියලා මම කිව්වනේ. ඔව්. හැබැයි මුලින්ම ඩික්ලෙයාර් කරන එක මේ විදිහට තුනක් එකවර කරන වැඩේ කරන්න පුළුවන්. හරිද? අපි මේ විදිහට ඩික්ලෙයාර් කරපු දෙයක් ආයේ මෙහෙම ආයේ පාවිච්චි කරලා අපි වේරියබල් එකක් මොකක් හරි දාන්න වේරියබල් එකට වැලියු එකක් ඇසයින් කරන්න යනවා අපිට කමා දදා මෙහෙම කරන්න බෑ කියලා මම කියන්නේ. මට මතකයි හරිනම් එහෙම කරන්න බෑ. මට මතකයි ඔහොම කරා වගේ හිතුවා. මෙන්න මෙහෙම කමාව දාලා කරන්න බෑ. ඔතන අපි කරන්න ඕන මේ හරි. ඔන්නම සෙමිකොලන් එකකින් වහ ගන්න ඕන. හරිද? කරලා බලන්න එහෙම සමහරට කරන්න පුළුවන් වුණොත් මටත් කියන්න. මම සමහර පාවිච්චි කරලා නැහැ මට මතක විදිහට එහෙම පාවිච්චි කරන්න බෑ සාමාන්‍යයෙන්. දැන් මතක තියාගන්නකෝ මේ ටික. මෙන්න මෙහෙම තමයි කරන්න පුළුවන් දේවල් ටික. එකවර ගොඩක් ඇසයින් කරන්න පුළුවන්. multiple assign කරන්න පුළුවන්. sorry මේ තියෙන declaration assign මොකද්ද මම ඔය ස්ලෑෂ් එකක් දාගෙන කරන වැඩි දන්න කෙනෙක් කියන්න බලන්න මතක කෙනෙක් ලකිත ඒක හයිඩ් කරන්න පුළුවන් ඊට පස්සේ තියෙන ටිකනේ. මොකද්ද හයිඩ් කරනවා කියන්නේ කමෙන්ට් කරනවානේ. අන්න හරි වචනේ නෝට් කමෙන්ට් එකක් කරනවා දාගන්න එකනේ. අන්න හරි කමෙන්ට් කරනවා අපි කමෙන්ට් කියන වචනේ තව චුට්ටකින් එමු ඔය කරේ මම කමෙන්ට් එක මොකද්ද කියලා අට්ටේ නිකන් එකපාරම දන්නම නැති කෙනෙක් බින්දුයි දන්නේ යන්නේ බින්දුයි නම් කෙනෙක් තාම කමෙන්ට් එක දැක්කේ නැහැ ඒ මොකක්ද ඒ කරේ කියලා එක අපි තව චුට්ටකින් කියන්නම් ඔකට කියන්නේ කමෙන්ට් කරා කියලා මෙන්න මේක මෙහෙම කැඩ් එකක් දාලා මේ ඉස්සරහින් දෙයක් දැම්මොත් එහෙම ඒක අපිට නිකන් කියවන්න විතරයි පුළුවන් නේ හැබැයි කම්පයිල් කරලා එහා පැත්තේ අර බයිනරි විදිහට රන් කරන්න හදන ප්‍රෝග්‍රෑම් එකට ඒ තියෙන ඒවා දාගන්නේ නැහැ හරිද අපිට පුළුවන් මේක කමෙන්ට් එකක් මොකක් හරි දෙයක් විස්තර කරන විදිය විස්තරයක් මේක ඉස්සරහින් අපිට දාගන්න ඕන නම් අපිට තේරුම් ගන්න විස්තරයක් දාන්න ඕන නම් ඔන්න ඒ විදිහට තමයි දාන්නේ මේ තියෙන සිංගල් ලයින් කමෙන්ට් අපි ඉස්සරහට තව ඉස්සරහට මම මෙතනින්ම කියන්න මල්ටි ලයින් කමෙන්ට් එක ප්‍රශ්නයක් නැහැ දැම්ම කරා කියලා නේද එන්න මෙහෙම තරුව දාලා ඉවරලා තරුව දාලා ස්ලෑෂ් එක දාලා ඉවරලා අපිට පුළුවන් මෙතන ලයින් කීපයක් අපිට කැමති ඒවා මෙහෙම ලයින් කීපයකට කමෙන්ට් කරන්න. එතකොට මෙයා මේක ආපහු අරගෙන ඉවර රන් කරපුවාම මෙයා මේක රන් කරන්නේ නැහැ. හරිද? ඒක ලියන්නේ මෙන්න මේ ස්ලෑෂ් එකයි තරුව. ඊට තරුවයි ස්ලෑෂ් එක. ඒක මැද අපිට කැමති ඕන දෙයක් ලියන්න පුළුවන්. හැබැයි එව්ව ඊට පස්සේ රන් වෙන්නේ නැහැ. හරිද? මේකට අපි කියන්නේ සිංගල් ලයින් කමෙන්ට්ස් කියලා. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ලයින් එකේ විතරයි.
ඊට පස්සේ මේ ලයින් එක ඉවරනට පස්සේ එයා පටන් ගන්නෙ දැන් මේකට මේ පාටක් තියෙනවා මම පටන් ගත්තොත් එහෙනම් ඒ පාට නැති වෙලා. ඒ කියන්නේ ඒව අපිට වැඩ කරන්න එහා පැත්තට ගන්න පටන් ගන්නවා. හරිද? දැන් මේ ඩික්ලරේෂන් ඇසයින් කරන ඒවා මම මෙතනින් දැනට මම මෙහෙම මේ ටික තියන්නම් මම ෆයිල් ටික ඔයාලට දෙන්නම් කෝකටත් බලා ගන්න. මම මේකත් තියන්නකෝ පල්ලෙන්. හරිද? එතකොට ඉන්ටිජර් කියන එක ගැන මම තව චුට්ටක් කතා කරනවා. ඉන්ටිජර් කියන්නේ අපේ RAM එකේ තියෙන RAM එකේ බිට් 8කින් බිට් 8ක් නෙමෙයි බයිට් 4කින් බයිට් 4කින් කියන්නේ බයිට් 4ක් කියන්නේ බයිට් එකක් කියන්නේ බිට් 8යි 8 ඒවා 4කින් ඒ කියන්නේ බිට් 32කින් ලියන්න භාගයක් ධන සංඛ්‍යා භාගයක් ඍණ සංඛ්‍යා අන්නේ පරාසය ඇතුලේ ලියන්න පුළුවන් අපි දන්නවනේ බයිනරි වලට ඩෙසිමල් වලට මේ මාරු කරන හැටි මැත්ස් වලින් දැනන් ඇතිනේ ඒ ලෙවල් වලින් කොහොම හරි තාම මෙතෙන් ඇවිල්ලා අපි නොකරුවත් එතකොට බයිනරි වලටයි අයි වලටයි දාගන්න පුළුවන් ලොකුම සංඛ්‍යා ප්‍රමාණයක් ගත්තොත් ඒකෙන් භාගයක් ඍණ කරලයි භාගයක් ධන වලටයි පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඩේටා ටයිප් එකක් තමයි මේ. එතකොට මේක නිකිලයක්. ඒ නිකිලේ ලියන්න පුළුවන් බිට් 32කින් බිට් 32කින් ලියන්න පුළුවන් ධන සංඛ්‍යයි ඍණ සංඛ්‍යයි උපරිම ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ මතක අවකාශයක් හදාගන්න වැඩේ තමයි මේ මෙහෙම දානකින් කරන්නේ. මේ තියෙන්නේ ඉන්ටිජර් කියන එක. මම මේ ඉන්ටිජර් කියන එක මම මේ වේරියබල් 10 කියන එක print කරන්න ගත්තොත් එහෙම අපිට print කරගන්න ඕන නැත් එහෙම අපිට පුළුවන් printf වල printf එක කොහොමද අපි පාවිච්චි කරන්නේ මේව එකකින්නේ මොකද්ද string එකක් විදිහටනේ අන්න ඒක string එකක් විදිහට අපිට පුළුවන් ඩෙසිමල් එකක් විදිහට පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට 100ට d කියන එකෙන් අපි පාවිච්චි කරන අපි මෙතෙන්ද ඊළඟ පළවෙනිට දෙන මොන දේ වුණත් මෙතන භාග 10 කියලා ගන්නවා. මේ භාග 10 කියන එක එයා කන්වර්ට් කරනවා ඩෙසිමල් වලට. මෙන්න මේකෙන් කියන ඩෙසිමල් කරලා මෙන්න මේ තැනට දාන්න කියලා. අපිට ඕන පුළුවන් මේ ඉස්සරහින් මොකක් හරි වෙන නමක් දාන්න. my number is 10 and පිටිපස්සට අපි තිතක් තියමු. එතකොට මෙන්න මේ මෙන්න මේ අපිට print කරන අපි එන්නේ my number is මෙතන d කියලා declare කරලා තියෙන පළවෙනිට තියෙන එක මොකද්ද? variable 10. variable 10 තියෙන මොකද්ද? 5. my number is 5 තිතක් විදිහට තමයි මෙතන print එක වෙන්නේ. දැන් මම මේක print කරලා පෙන්නන්නම්. එතකොට මෙතන තියෙනවා මම ඒක කම්පයිල් කරන්න කියන data type c කියන එක data types කියලා කම්පයිල් කරන්න කියනවා. හරිද? sorry අවුලක් ආවා. මේක වෙන්න ඕන අවුල. ආයෙත් ඒක කම්පයිල් කරන්න කියනවා no such file directory එකක් නැහැ. හරි. හරි. මගේ නම වැරදි මන් දාන්න තියෙනවා. data type a types කියලා තියෙන්නේ. මේකයි අවුලලා තියෙන්නේ නේද?
ඔන්න අතන variable කියන එක assign කරා වැරදිද ඇයි variable ඉන්ට් වේරියබල් කියන තැන සෙමිකෝලන් එක නෑ නේද? අන්න හරි දැන් දාපු ගාම හරි මම මේක මෙතනින් copy කරලා ගන්න my number is අර එන්නෝන දැනට එක දාගත්තා දෙපැත්තට අපි දාගන්න ඒවා string එකක් විතර දෙපැත්තට දාගත්තා අපිට print එක සාමාන්‍යයෙන් ඉන්නේ string එකක් විතරයි මොකක්ද දැන් string එකක් කියන ප්‍රශ්නයක් ඇති string එකක් කියන්නේ මොකක් හරි characters ප්‍රමාණය මොකක් හරි වාක්‍යයක් මොකක් හරි වාක්‍යයක් හරි අකුරු කීපයක් හරි මොකක් හරි characters කීපයක එකතුවක් මොකක් හරි මේ ලියන ඕන එකකට අපි කියන්නේ string එකක් කියලා හරිද මොකක් හරි characters sequence එකකට තමයි අපි කියන්නේ string එකක් කියලා. අපි string කියන එක චුට්ටක් කතා කරමු. දැනට මතක තියාගන්න string කියලා data type එකක් කියලා. එතකොට අපි දැන් ඊළඟ කතා කරනකොට දැන් මෙතන මම කිව්වා integer කියලා data type එකක් තියෙනවා කියලා. integer කියන එක bit 32කින් තියෙනවා කියලා කිව්වා. ඒතර bit 32 ලියන්න පුළුවන්. භාගයක් ධන සංඛ්‍යා, භාගයක් ඍණ සංඛ්‍යා දෙකිල තමයි මේක ලියන්න පුළුවන්. හරිද? ඊළඟ data type එකක් තියෙනවා. දෙන data type එක ඒකට කියන්නේ float කියලා. හරිද? float එකෙත් මේ වගේ මේ declaration assignment මේ විදිහටම කරන්න පුළුවන්. හොඳයි. මේක මම ලියන්නම් f නම් කියලා. float number කියන එක කෙටි කරලා. මේක ලියන්නේ අපි දශම සංඛ්‍යාව. හරිද? දශම සංඛ්‍යාවකට පාවිච්චි කරනවා තමයි අපි මෙහෙම ලියන්නේ. එතකොට දශම සංඛ්‍යාවක් අපි print කරන්න කිව්වොත් එහෙනම් අපි මෙතන දෙන මෙතන දෙන මේ d එක නෙමෙයි දෙන්නේ මොකක්ද දෙන්නේ ඒකට F නේ මොකද්ද F නේ s string F නේ F F f F f නේද එතකොට මම මේක දැනට කමෙන්ට් කරගන්නවා නැත්නම් මේකත් මට පේනවනේ ඔන්න කමෙන්ට් කියන වැඩි දැන් මම මේක උඩදී පෙන්නපු දෙයක් දැන් මෙතන මම කමෙන්ට් කරපුවම මේක වැඩ කරන්න යන්නේ නැහැ හොඳද මම මෙතන ගිහිල්ලා ඔය කරනවා ඒක ඩබල් එතකොට එතන කියන d f නෙමෙයි එතකොට මතක තියාගන්න එක d ඒක ප්‍රශ්නයක් නෑ අන්න මම රන් කරන මේකත් ගත්තා රන් කරපුවම my number is 5 කියලා ආවා ඒ 5 කියලා ආවේ variable 10 කියන එක අපව දීලා තියෙන්නේ sorry variable 10 නෙමෙයි මෙතෙන් එන්න ඕනේ නේද f number කියන එකනේ එතකොට වැරද්ද මොකක්ද my number is කියලා ආවා දැන් මේක මතක තියාගන්න මෙතන තියෙනවා දශම සංඛ්‍යා 6ක් තියෙනවා දශම සංඛ්‍යා 6ක් තමයි පාවිච්චි කරන්නේ එතකොට ඕකටත් මම ඊළඟට හරි මේකත් අපි තියාගමු එතකොට float එකක් declare කරන්න මේව එතකොට float එක කියන්නේ මේකත් bit 32කින් ලියන්න පුළුවන් ධනයි ඍණයි මේ විදිහට දශම සංඛ්‍යා 6ක් එක්ක දශම සංඛ්‍යා 6ක් එක්ක ධනයි ඍණයි පාවිච්චි කරලා ලියන්න පුළුවන් සංඛ්‍යා පරාසයක් තමයි මේක ලියන්න පුළුවන් float එකේ bit 32ක් තියෙනවා ඊළඟ තියෙනවා double කියලා එකක් d නම් කියලා ලියන්නම් එතකොට මම මේකත් 1.2 කියලා ලියන්නම් එතකොට ඩබල් වල මොකක්ද අර දාන character type එක කටි කියන්නේ මම දන්නේ lf නේ ඩබල් වල ඔව් D ද d වලින් කියන ඩෙසිමල් නේද ඩබල් float එකක් කියන්නේ f double කියන්නේ long float එකනේ lf නේද
රන් කරලා බලන්න වැරදුනොත් කියයි. මේක දැන් මෙහෙම ලොං ෆ්ලෝට් එකක් වුණා මෙතන පෙන්නන්නේ පොඩි වලටනේ. හරිද දන්නේ ලොං ෆ්ලෝට් එකක් මම දැන් තමයි මම දාලා බලන්න. LF නේ. එතකොට අරගේ 6යි නම් මේකේ ඒ තියෙන ප්‍රමාණය ඩබල් කරලා තියෙනවා. එතකොට මේ අර 32යිනේ බිට්. එතකොට මේකේ බිට් 64ක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේකේ බිට් 64කින් ලියන්න පුළුවන් දශම සංඛ්‍යා ධන ප්‍රමාණිකුයි ඍණ ප්‍රමාණිකුයි පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ ඩබල් කියන එක හදන්නේ. අපි ඩබල් කියලා ෆ්ලෝට් කරලා දශම සංඛ්‍යා දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ. අපිට පාවිච්චි කරනකොට කාර්යක්ෂම පාවිච්චි කරන්න. එතකොට ෆ්ලෝට් කියන තැනකට ඩබල් එකක් දැම්මොත් අපිට මෙමරි වේස්ට් එකක් එනවා. එතකොට ෆ්ලෝ ඩබල් දාන්න ඕන තැනට ෆ්ලෝට් කියලා දාන්න දැම්මොත් එහෙනම් අපිට මේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න බැරි වෙනවා. හරිද? දැනට අපිට මෙන්න මේ ඩේටා ටයිප් තුන තමයි අපිට තියෙන මුලින්ම තියෙන හම්බ වෙන ඉලක්කම් සම්බන්ධයෙන් තියෙන එක. ඊළඟට ඉලක්කම් සම්බන්ධයෙන් තියෙන තව තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ෂෝට් ඉන්ටිජර්. හරිද? ෂෝට් කියන්නේ අර තියෙන ප්‍රමාණය මට මතක විදිහට භාගයක් කරලා. මේත් ඉන්ටිජර් එකක්මයි. ඉන්ටිජර් එකේ අරක බිට් 32නේ. මේක බිට් ප්‍රමාණය අඩු කරලා පොඩි සංඛ්‍යාවක් ලියන්න තමයි තියෙන්නේ. එතකොට තව තියෙනවා long කියලා. අපිට ඕනනම් පුළුවන් data type එක short integer කියන. එතකොට short එකයි integer එක ඒ දෙකම එකතු කරලා තියෙන්නේ. එතකොට 32යි නම් මෙතන 16යි නම් මේ තියෙන ඒ ප්‍රමාණ දෙකම එකතු කරලා ලියන්න පුළුවන් යම් කිසි සංඛ්‍යාවක්. එහෙම අපිට ලොකු කරන්න පුළුවන්. හරිද? long integer එහෙම ගන්නත් පුළුවන්. long එහෙම integer එහෙම වැඩි කරන්න පුළුවන්. ඒ ගැන හොයලා බලන්න. ඇත්තට දැනට ඕන දෙයක් නෙමෙයි. ඒක හොයලා බලන්න එහෙම එකක් තියනවාද කියලා. ඊට පස්සේ අපිට හම්බ වෙන ඊළඟ එක තමයි char. හරිද? char කියලා කියන්නේ character එකක් කියන්නේ. මොකක් හරි ඕනම character දාන්න තමයි අපි ලියන්නේ. මේක පාවිච්චි කරන්නේ. char අපි C කියලා ඉවරලා අපි මෙතන මේ print දෙකම අයිත් කරනවා. මේ දෙකම අපි char C කියලා පාවිච්චි කරොත් එimhe character එකක් declare කරනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ single quotation තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හරි? sorry assign එක කරනකොට පොඩි different එකක් තියෙනවා. අපි දාන්නේ single quotation ඇතුළත අපි දාන්නේ මොකක් හරි එකක් දාන්නේ. ඔන්න D කියලා දාන්න. එතකොට මට මේක print කරගන්න ඕන නම් මොකද්ද මේකේ type එක? printf මොකද්ද type එක? චා Cද මොකද්ද අකුර? කෝ මදුරු sorry printf එකට කලින් මේකක් කියනවා මම semicolon එක දාලා නැහැ. එතකොට මේ කමෙන්ට් නම්බර එකක් තියෙනවා. ගොඩ මොකක් හරි මම කමෙන්ට් කරලා දෙන්නම්. ආයෙත් මම මේක එහෙම අරගෙන හදුන්නාම T කියන එක අපිට print කරගන්න පුළුවන්. එක character එකක් විතරයි. හොඳයි. එක character එකක් විතර මේ තියෙන්නේ characters වල තමයි C පාවිච්චි කරන්නේ. හරිද? ඊළඟට තියෙනවා මේ උඩ කරපු ඔක්කොම ටිකට කියන්නේ මේ set එකට කියන්නේ primitive data types කියලා. primitive data types. හොඳයි. එතකොට primitive data types ටික මෙතනින් ඉවරයි. ඊට පස්සේ මේකත් මම කමෙන්ට් කරන්න මොකක් හරි string එකක් characters sequence එකක්. මේ
මේ කැරක්ටර් කියන එක ඇතුළට මේ අපිට ඉලක්කමක් වගේ දෙයක් වුණත් දාන්න පුළුවන්. හැබැයි ඉලක්කමක් වගේ දෙයක් දැම්මොත් එහෙම අපිට බෑ ඔය මේ එකතු කරන අඩු කරන වගේ වැඩ සාමාන්‍ය විදිහට ඒකෙන් වෙන්නේ නැහැ. ඒතකොට ඒක වැඩ කරන්නේ නිකන් ASCII වල තියෙන ASCII කියලා කෝඩ් සිස්ටම් එකක් තියෙනවා අපි අහලා තියෙනවා. ඒකේ තියෙන නිකන් රූපයක් විදිහට තමයි එයා ගන්නෙ. ඒක ඉලක්කමක් අගයක් තියෙන ඉලක්කමක් විදිහට එයා ගන්නෙ නැහැ. අපිට C දාලා ඉවරලා අපිට sorry චා කියලා ඉවරලා ඩික්ලෙයාර් කරලා ඉවරලා අපිට ඉලක්කමක් වුණත් දෙන්න පුළුවන්. හොඳද? මොකක් හරි දෙන දේ එකයි. මෙතෙන් දෙන්නේ එකයි. හොඳයි. ඊට පස්සේ ඊළඟට අපිට පටන් ගන්න පුළුවන් non primitive. මේක අපිට කතා කරන්න තියෙන string එකක් ගැන. string declare කරන්න ක්‍රම මෙන්න මෙහෙමයි. declare කරනවා නම් අනිවාර්යෙන් characters කීයක්ද? හරිද? character අපි දන්න ASCII code ලියන්නේ bit කීයකින්ද? 8කින්. හරි 7කින් හරි මොනවා වේද කියලා 8 7 එහෙම ලියන්නේ. එතකොට ඒ විදිහට ලියන characters කීයක් ඕනිද? characters කීයක තියෙන එකතුවක්ද කියලා මෙතන ලියන්න ඕන. හරිද? මම මෙතන 2 කියලා ලිව්වොත් එහෙම sorry මම මෙතන C1 කියලා ගන්නවා. sorry string කියලා ගන්නවා. str1 කියලා ගන්නවා. මේ වගේ දේවල් අපි කියන්නේ string කියලා. එතකොට අපිට මේක මෙහෙම str කියලා මොකක් හරි දෙයක් එතකොට මෙතනත් assignment කරනකොට වෙනසක් තියෙනවා. මෙතන දාන්නේ double quotation ඇතුලේ. එතන මට මෙතන දාන්න පුළුවන් නේ මොකක් හරි characters මේ වගේ දෙකක් විතරයි. දෙකට එහා දාන්න බෑ. memory එක එයා තියන්න තියෙන මේ වගේ characters දෙකකට විතර පාවිච්චි කරන්න කියලා. හරිද? එහෙම characters ප්‍රමාණය දන්නේ නැත්තම් අපිට කරන්න පුළුවන් character ප්‍රමාණය දන්නේ නැත්තම් අපිට පුළුවන් KR කියලා. මෙන්න මේ විදිහට character ප්‍රමාණය දන්නේ නැහැ කියලා. හැබැයි එතකොට නම් කැලින් assign එක කරන්න පුළුවන්. එතකොට පුළුවන් මට ඕන hello world 1 කියලා ගන්න. නැත්තම් ආයෙත් අරගම කියලා හිතන්න. එතකොට මේ string ඇතුළටත් අපිට අර මෙව දාන්න පුළුවන්. හොඳයි. අර අපි මෙහෙම දැම්මා දේවල් මතකද අර new line එකක් කියන එක ඔය වගේ දේවල් මේ string ඇතුළට දාන්න පුළුවන්. හොඳද? මේ new line එක අරුණාම තව දේවල් තියෙනවා අපි මේකට කියන්නේ escape characters කියලා. මේවත් character එකක්. escape characters. අපි escape characters වලට තව චුට්ටකින් යමු. දැනට මේක මෙහෙම තියන්නකො මෙහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම character එකක් print කරලා පෙන්නවා. එතකොට අපිට ඊළඟට character sequence එකක්. ඒ කියන්නේ string එකක්. string එකක් අපි print කරන්නේ printf කියලා ගහුවා. ඉතින් අපි මේ දාන්නේ තවත් string එකක් ඇතුළේ තමයි මේ තියෙන ඕන data type එකක් මේ double quotation දාලා ඉවරලා මේ විදිහට අර percentage line එකත් එක්ක මොකක් හරි අකුරක් දාගෙන අපි මේ කරන්නේ තවත් string එකක් ඇතුළට මේක දාන එක තමයි. ඊට පස්සේ ඒක print කරන වැඩේ තමයි කරන්නේ. string එක නම් මොකද්ද? මෙතන දාන්න ඕනේ. අනිවාර්යයෙන් මෙතන නම දාන්න එපා මුලින්ම ඕනි කියන එක. හරි. ඊට පස්සේ මොකක්ද දාන්නේ? මෙතන කවුරුද දන්නේ නැද්ද? S නේද? string එකක් කියන්නේ. මම එතකොට මම මෙතන hello world 1 කියලා තියෙනවා. මම මේක බලලා පෙන්නන්නම්. str1 උඩ තියෙන str1 කියලා. ඒක ආපු එකත් හොඳයි. අපිට දැන් මේ පිළිවෙලට අපි කෝඩ් කරන් යනවනේ. කෝඩ් කරන් යනකොට යටින් මේකේ ඩික්ලරේෂන් වැඩේ කරලා උඩින් assignment කරන්න වැඩේ අනිවාර්යෙන් කරන්න බෑ. හරිද? අනිවාර්යෙන්ම යටින් ඩික්ලෙයාර් කරලා ඉවරලා උඩින් assign කරන වැඩේ කරන්න බෑ. ඒක මතක තියාගන්න. දැන් අය ගිහුවාම අතනයට බං str1 කියලා ගහලා නැහැ. නෑ මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඕක දෙන්න ප්‍රශ්නෙට එන්නම්. මෙහෙම දැනට අපි ඩික්ලෙයාර් කරන්න බෑ කියලා හිතන් ඉන්නේ.
දැනට මෙහෙම විතරයි තියෙන්නේ. හොඳේ. අර විදියට මෙමරි ටයිප් එකක් දෙන්න ඕනේ කියලා විතරක් හිතලා තියාගන්න. මේකේ තියෙන මේකේ ෆන්ක්ෂන් වලින් දෙන්න ඕනේ. ඒ සමාන කියන එක වැඩ කරන්නේ නැහැ ඔය වෙලාවකට සමහර කම්පයිලර්. කම්පයිල් කරා රන් කරා. hello world 1 කියන එක දැනට එතකොට මේ ටික මතක තියාගන්න data types වලට මෙන්න මේ ටික තමයි තියෙන්නේ. එතකොට මේ char කියන එකට අපිට මෙතන characters කීයක්ද කියන අපිට මෙහෙම දාලා කරන්න පුළුවන්. හරිද? ඕකේ assign කරනකොට එහෙනම් සමහර වෙලාවට ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්න ගැන මම ඉස්සරහින් පොඩ්ඩක් කතා කරන්න දැනට මේ ටික හිතා ගන්නකො. අර විදිහට assign කරන්න පුළුවන්. කරලා බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් Google කරලාත් බලන්න. දේවල් ඉගෙන ගන්න එහෙමත් හොඳයිනේ. එතකොට දැනට data types කියන අපි ඔය ටික විතරක් තියාගමුකෝ ඔළුවේ. තව තියෙනවා data types වර්ග මම කියවා long කියලා තියෙනවා, short කියලා set එකක් තියෙනවා, long කියලා දෙතුන් පාර. එතකොට data type මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. long integer name එක දාලා මෙහෙම දාන්නත් පුළුවන්. අපිට පුළුවන් එතකොට මේ කියන්නේ long කියන data type එක. long කියලා කියන්නේ ලොකු integer එකක්. මට හරියට මතක නැහැ. integer දැන් 32 කියන bit 32 යන්නේ. එතකොට මේක මම හිතන්නේ bit 64 වගේ. ඒතර bit 64යි මෙතන තියෙන තව bit 32යි. ඒතර bit 96ක් පාවිච්චි කරලා ලියන්න පුළුවන් ලොකුම ඍණ සංඛ්‍යාව ධන සංඛ්‍යාවයි. එතකොට ලියන්න පුළුවන් ධන සංඛ්‍යා ටික ගත්තා දෙකට බෙදපු ප්‍රමාණයක් ඍණ සංඛ්‍යා ලියන්න පුළුවන්. දෙකට බෙදපු ප්‍රමාණයක් ධන සංඛ්‍යා යන්න පුළුවන්. එතකොට අපිට ලියන පරාසය වැඩි කරගන්න මේ විදිහට පුළුවන්. හරිද? දැනට මෙහෙම කරන්න පුළුවන් කියලා විතර මතක තියාගන්න. පාවිච්චි වෙන්නේ නැහැ. සමහරට ඉස්සරහට ඕනි වෙන්න බැරි කමක් නැහැ. සමහරට ඕනේ ඉතින්. දැන් data types කියන මේ ටික විතරක් අපි දැනට මතක තියාගමුකෝ. දැනට කරපු වලට තේරුණාද? අපි බලමු සර් මොනවද කරලා තියෙන්නේ කියලා. extension එක .c කියලා තියෙන එක කියනවා compile කරන්න ඕනේ කියලා තියෙනවා. හරි. මෙන්න මේ getcha getcha වලට එන්න කලින් මම මේ කෝණිය කියන එක මොකක්ද කියලා කියනවා. මේ තියෙන්නේ අර කියවා වගේම include කරන ෆයිල් එකක්. මේ කෝණිය කියන එක දාවහම අපිට අර එන print කරන output එක ලස්සන විදිහකට එන්නේ. කියන්නේ අපි ගත්ත අර නිකන් මෝඩ විදිහට නෙමෙයි ටිකක් ලස්සන විදිහට එනවා මේ koniya.h කියන එක include කරපුවාම. එතකොට මෙන්න මේ getcha කියලා එක පාවිච්චි කරන අපි දැන් එතකොට ඔයාලට මතක ඇති මෙන්න මෙතන run කරපුවාම මෙතනින් run වෙලා ඉවරයි. හරිද? මෙන්න මේ get chi කියන එක ch දෙමුත් get කියන එක දෙමුත් එහෙම එතනින් එහාට terminate වෙනවා. terminate වෙනවා කියන්නේ program එක run කරලා ඉවර කරන්නේ බලන් ඉන්නවා. මේ get ch කියන එක දැම්මුත් මේ ෆන්ක්ෂන් එක දැම්මුත් මොකද නිකන් දාලා පෙන්නන්නේ නැහැ. මේක මම දැක්කේ නැහැ. එච්චර මේක උමනාවක් නැති දෙයක් කියලා මම හිතනවා. ඒ නිසා ඒක ගැන මම එච්චර කතා කරන්නේ නැහැ. අපි include කියන එක කතා කරා, stereo.h කියන එක කතා කරා. ටික stereo.h කියන එක ගැන අපි ටිකක් කතා කරමු තව. stdio.h කියලා කියන්නේ standard input output header file එක. h කියන එක කියන්නේ අපි header file එක. standard එතකොට තියෙන ස්ටෑන්ඩඩ් මොකක් හරි ඉන්පුට් එකක් හරි අවුට්පුට් එකක් හරි කරන්න පාවිච්චි කරන ෆන්ක්ෂන් ටික ඩික්ලෙයාර් කරලා තියෙන මේක ඇතුලේ ගොඩක් ෆන්ක්ෂන් තියෙනවා. එතකොට තව තියෙන මේ වගේ ෆන්ක්ෂන් එක කතා කරොත් අපිට තියෙනවා කෝනිය කියලා තියෙනවා, ස්ටෑන්ඩඩ් ලයිව් කියලා තියෙනවා. එතකොට math.h කියලා තියෙනවා. මේකේදී math.h එක තියෙන mathematical function මේකේ තියෙනවා මේ සේල් තියෙනවා, අර එක්ස්පෝනන්ට් එක හොයන්න තියෙනවා, ෆ්ලෝ එක හොයන්න තියෙනවා, ස්ක්වයර් රූට් එක හොයන්න තියෙනවා. සේල් කියන එක මෙහෙමයි. මොකක් හරි දශම සංඛ්‍යාවක් දුන්නොත් ඒක රවුන්ඩ් කරන එක කරන්නේ. අර මොකද්ද ඒකට කියන්නේ බං? ආසන්න 10ට වටේන එක කරන්නේ. සේල් එකෙන් කරන්නේ ආසන්න 10 උඩ පැත්තට. මේ උඩ පැත්තට කියන්නේ 10යි 20යි ඇතුළු සංඛ්‍යාවක් දුන්නොත් එයා දෙන්නේ 20. උඩ පැත්තට තියෙන ඉන්ටිජර් 10ට දෙන්න රවුන්ඩ් කරන වැඩේ තමයි මේ සීල් එකකින් කරන්නේ. එතකොට මේ ෆ්ලෝ එකෙන් කරන්නේ යට පැත්තට තියෙන එක. 10යි 20යි ඇතුළේ එක දුන්නොත් මෙයා දෙන්නේ 10. එතකොට මේකේ එක්ස්පොනන්ට් එක තියෙනවා. ඒ කියන්නේ බලයක් හොයන්න. එතකොට ස්ක්වයර් රූට් එක තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ බං? වර්ගමූලය හොයන්න තියෙනවා.
එතකොට std.h එකේ තියෙන ෆන්ක්ෂන් ගැන කතා කරමු. මේ printf තියෙනවා, open close, read write scanf වගේ ෆන්ක්ෂන් තියෙනවා. දැන් මේක ගැන හිතන්නකෝ ඉස්සරට පාවිච්චි කරනකොට මේවා ගැන කතා කරමු. Conio එකෙන් කරන්නේ ෆයිල් එක අපි දැම්මට පස්සේ console එක කියලා කියන අපි පාවිච්චි කරන එක්ක command prompt එක. මේක පාවිච්චි කරලා තියෙන අර DOS කාලේ DOS කාලේ තියෙන terminal එක වගේ panel එකක් නේ යාලා දීලා තියෙන්නේ. අන්නේ කියන එක තමයි අපි console එක කියන්නේ. අන්නේ console එක උඩ තියෙන දේවල් ලස්සනට පාවිච්චි කරන එක. ඒ කියන වැඩ ටික කරලා තමයි මේ conio.h එකෙන් කරන්නේ. මේ standard library එක කියලා කියන්නේ utility function. මේක එහෙම අපි පාවිච්චි කරන මොනවටද? pointers එක පාවිච්චි කරනකොට. pointers වගේ වැඩ පාවිච්චි කරන තමයි මේ standard library පාවිච්චි කරන්නේ. ඒ මොනවද කියන එක අපි ඉස්සරහට තව කතා කරමු. එතකොට මෙන්න මේක මතක තියාගන්න. මේකෙන් අපි මේ මොකක් හරි ස්කෝප් එකක්. මෙන්න මේක ඇතුලේ දාන දෙයකට අපි කියන ස්කෝප් එකක් කියලා. ඒක ටිකක් වැදගත් දෙයක්. මම ටිකක් කතා කරන්නම්. අපිට පුළුවන් මේ වැදදි ප්‍රෝග්‍රෑම් එකක් ලියන ගමන් මෙහෙම ස්කෝප් එකක් අරගන්න. එතකොට අපි මේක ඇතුලේ මොකක් හරි int වා 10 කියලා ගත්තොත් එහෙම අපිට මේ 10 කියන එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ පාවිච්චි කරලා තියෙන curly braces ඇතුලේ විතරයි. curly braces ඇතුලේ විතරයි මෙන්න මේ int වා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේ එළියේ බෑ. හරිද? අපිට ඕන මේ එළියේ int වා කියන කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනම අයිත් ඩික්ලෙයාර් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. එතකොට අපි මේක ඇතුලේ print කරොත් තියෙන වෙනම අගයක්, මේක ඇතුලේ print කරොත් තියෙන වෙනම අගයක්. මේක ඇතුලේදී අපි මෙන්න මේ විදිහට curly braces දාලා අපිට පුළුවන් ස්කෝප් එකක් වෙන් කරන්න. මේ ස්කෝප් එක වෙනම දෙයක්, මේ ස්කෝප් එක වෙනම දෙයක් විතර තමයි එතකොට ප්‍රෝග්‍රෑම් එක ගණන් ගන්න. මේක ඇතුළේදී අපිට වෙනම දෙයක් ලියන්න පුළුවන්. හරිද? මේක එළියේදී ඔබ පාවිච්චි කරන්න බෑ. තේරෙනවද ස්කෝප් එකක් කියන්නේ මොකක්ද කියන එක? දැනට ලොකු අයිඩියා එකක් නොතිබුණත් අවුලක් නැහැ. තියෙනවා නම් හොඳයි. පොඩ්ඩක් මතක තියාගන්න ස්කෝප් එකක් කියන එක. මෙන්න මේ curly braces ඇතුලේ මොකක් හරි දෙයක් ලියුවොත් ඒක එළියේදී පාවිච්චි කරන්න බෑ. හරිද? මොකක් හරි දෙයක් කරොත් ඒක එළියේදී පාවිච්චි කරන්න බෑ. දැන් මේක ලියනවොත් මේක මේ කෙලින් මේ විදිහට රන් කරලා යනවා. හැබැයි මේ එළියේදී පාවිච්චි කරන්න බෑ. උඩ යට කොහෙවත් පාවිච්චි කරන්න බෑ. කොහොමද? යට ලියපු දෙයක් උඩ පාවිච්චි කරන්න බෑ. curly braces ඇතුලේ ලියුවොත් එහෙම ඒක curly braces ඇතුලේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එළියේදී පාවිච්චි කරන්න බෑ. අපි මේ curly braces එකක් ඇතුලේ මේකට කියනවා ස්කෝප් එකක් කියලා. එතනට ඒක මතක තියාගන්න. පාවිච්චි කරනකොට ඉස්සර තව තේරෙයි. අන්න දැන් අපි ආව escape characters වලට. අපි එක escape character එකක් දැක්කා මොකද්ද? backlash එකයි මොකද්ද? backlash එකයි new line new line එක අපි පාවිච්චි කරා. මොකක් හරි print එකක් දෙනකොට new line එකක් අපිට ඕන නම් මොකද මේක කියන්නේ front slash එකයි n එකයි. ඒතර new line එක ගන්න පුළුවන්. අපිට දැන් මෙහෙම print එකක් අපි මෙතන පාවිච්චි කරලා අපිට මේක ඇතුළේ මේ semicolon නිකන් පාවිච්චි කරන්න බෑ. හරිද? නිකන් semicolon එක අපිට පාවිච්චි කරන්න ඕන නම් මෙන්න මේ escape line එකක් විතර දාගෙන තමයි පාවිච්චි කරන්න. හොඳද? මම ඕක එකෙන් එකට නම් කරලා පෙන්නන්නේ නැහැ. ඔයාලා මෙතන escape line එකට ඇවිල්ලා අනිවාර්යෙන්ම අද මේක වුණාට පස්සේ මේ escape line එකට ඇවිල්ලා මෙන්න මේ තියෙන icon මෙන්න මේ වගේ මේ තියෙන දේවල් දාපුවහම මොකද්ද වෙන්නේ කියන එක කරලා බලන්න. මොකද්ද වෙන්නේ කියලා කරලා බලන්න අනිවාර්යයෙන්. හොඳද? දැන් ඔක කරගෙන යනකොට සමහර ඒවා වලට එන්නේ නැති වෙවි. සමහර ඒවා වලට ඒවි. මේ තියෙන ඒව වලින් හැම එකම පාවිච්චි උනේ නැහැ. පාවිච්චි උනේ මෙන්න මේ horizontal tab කියන එක පාවිච්චි වුණා. එතකොට මේ backslash කියන එක පාවිච්චි වුණා. single quote කියන එක පාවිච්චි වුණා. new line කියන එක පාවිච්චි වුණා. double quote කියන එක පාවිච්චි වුණා. අනිත් ඒවා නම් පාවිච්චි වුණේ නැහැ. නිකන් ගහලා බලන්න මොනවද ඔකින් වෙන්නේ කියලා. එතකොට අපි තව ඉස්සරහට යමු. දැන් මේක මේ අපිට වෙල්කම් එක දෙපැත්තට මේකේ අවුට්පුට් එක කොයි වගේ දෙයක් දෙන්නේ කියන බන් දන්න කෙනෙක්.
අවුට්පුට් එක දීලා නේ වදී හරි සොරි කමෙන්ට් ගැන තියෙනවා මෙතන තියෙන සිංගල් ලයින් කමෙන්ට් එකක් අපි කතා කරා මල්ටි ලයින් කමෙන්ට් එකක් අපි කතා කරා වේරියබල් අපි කතා කරා මේ දීලා තියෙන්නේ මේ කීපෙද තියෙන්නේ ඡායකයි ඉන්ටිජර් එකයි ෆ්ලෝට් එකයි ඩබල් එකයි අර ලොං ඒවා ගැන කතා කරලා නැහැ ඒ වුණාට එක ගැන කතා කරනවා නම් හොඳයි මෙන්න තියෙනවා කොච්චර සයිසස්ද කියන එක ඡායකක් නම් එක බිට් 8කින් තියෙන්නේ එතකොට මෙන්න මේ පරාසය ඇතුළේ තමයි ලියන්න පුළුවන් හොඳේ මෙන්න මේ පරාසය ඇතුළේ තමයි දෙයක් ලියනවා නම් ලියන්න පුළුවන් එතකොට ඒ කියන්නේ මේ තියෙන කැරක්ටර්ස් තියන්න පුළුවන් ප්‍රමාණය මේකේ ABCD එහෙම තමයි ලියන්න පුළුවන් 127 නම් ලියන්න බෑ unassigned char එතකොට මේකේ char දෙකක් ලියන්න පුළුවන් හොඳද මේව නම් එච්චර හිතන්න එපා මේ a නම් කියන එක මොකක්ද කියලා ඒක දැනට හිතන්න එපා unassigned integer එකක් ලියුවොත් එහෙම තියෙන ප්‍රමාණය ඩබල් වෙනවා ඇයි ධන ඍණ සංඛ්‍යා නැහැනේ ධන ඍණ සංඛ්‍යා නැති නිසා ප්‍රමාණය ඩබල් වෙනවා ෂෝට් තියෙනවා මේක මේ 16 බිට් නෙමෙයි මේක 32යි බිට් වෙන්න ඕන මේක වැරදි ෂෝට් ඉන්ට් එකක් වුණොත් භාගයක් එනවා බිට් 16කින් ලියන්න පුළුවන් ලොකුම නිකිලය ඉන්ටිජර් එකක් වුණොත් බිට් 32කින් ලියන්න පුළුවන් ලොකුම නිකිලය ධන ඍණ දෙපැත්තට අන්ඩර්ස්ටෑන්ඩ් වුණොත් එහෙමමයි එතකොට ලොං තියෙනවා ෆ්ලෝට් තියෙනවා ලියන්න පුළුවන් පරාස ගැන මෙතනින් ගන්න වෙන මේ චා කියන එක මේක තේරුමක් නැහැ මේකින් මේ කියන්න කොච්චර මේ දේවල් එකිනෙකට වෙනස් දේවල් ලියා ගන්න පුළුවන් දිය එතකොට මේ බිට් 8කින් මෙයා කතා කරන්නේ දෙකේ 8 වෙනි බලයක් විවිධ කැරක්ටර්ස් තියාගන්න පුළුවන් කියන එක මෙන්න මේ පරාසය ඇතුලේ කියන 128 ඉඳන් 124 කියන්නේ ඒ තියෙන ප්‍රමාණය දැන් ඒ දෙක එකතු කරොත් එහෙම 128යි 256ක් විතර 256ක් කැරක්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි ඔකින් අපි අදහස් කරන්නේ මේක මෙහෙම නම් තේරුමක් නැහැ හිතන්න ගන්න එපා ඒක එතකොට වේරියබල් එකක් නම හදනකොට වේරියබල් එකක් අපි නම් කරානේ දැන් මේ වෙනකම් මෙන්න මේ අපි මේ කරලා දෙන වේරියබල් එකක් නම් කරා මේ වේරියබල් එකක් නම් කරනකොට අපිට නම් කරන්න පුළුවන් වලින් මේ මොනවද කැමැති ඉංග්‍රීසි නමක් අපි පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව එක්ක අන්ඩර්ස්කෝ එකකින් පටන් ගන්න කැමැති දෙයක් ඊට පිටිපස්සෙන් ලියන්න පුළුවන් එක්ක ඉංග්‍රීසි අකුරක් දාලා කැමැති දෙයක් පිටිපස්සෙන් ලියන්න පුළුවන් ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් නෙමෙයි එක්ක ඉලක්කමක් මෙන්න මේවා වැලිඩ් දේවල් හරිද වැලිඩ් වේරියබල් නේම් හරිද fn ඕක හරි fd එක ඕක හරි එතකොට ඉස්සරහට මේ ඩේටා ටයිප් එකක් තියෙනවා මම මේ මෙන්න මෙතන දාන නම ගැන විතරයි කියන්නේ මම මෙතන දාන නම ගැන විතර ලියන්න ඕව ලියන්න පුළුවන් අන්ඩර්ස්කෝ එකයි f එක අය ලියන්න පුළුවන් අන්ඩර්ස්කෝ එකයි මම හිතන්නේ එහෙම ඉලක්කම් එහෙම දෙයකට යන්න පුළුවන් f1 මේ ඔක්කොම එකිනෙකට වෙනස් එතකොට මෙන්න මේ විදිහට ඒක තමයි වැලිඩ් එක එතකොට මෙන්න මේව වැලිඩ් එතකොට ඉන්වැලිඩ් ඩේටා ටයිප්ස් ගැන අපි කතා කරොත් එහෙම මෙන්න මේව කරන්න බෑ ඉලක්කමක් කොහොමද දෙන්න බෑ එතකොට ඉලක්කමකින් පටන් අරන් මෙහෙමද එහෙම මේ මොකද්ද සංකේතයක් මොකක් හරි කැරක්ටර් එකක් එහෙම දෙයක් දෙන්න බෑ වචනයක් දෙන්නත් බෑ එතකොට ඉලක්කමෙන් පටන් අරන් ඉලක්කම් මොනව දෙන්නත් අය බෑ එතකොට අන්ඩර්ස්කෝ එක නැතුව මේ තියෙන මොන කැරක්ටර් එක පටන් අරන් මොන නම දැම්මත් මොන කැරක්ටර් එකකින් වගේ මොන නම දැම්මත් මෙවුවා ඉන්වැලිඩ් නේමින් මෙන්න මේ නේම් එක ගැන විතරයි මම කිව්වේ නම් කරන්න පුළුවන් මෙන්න මේවා විතරයි වැලිඩ් ඒවා මේවා ඉන්වැලිඩ් හරිද වැලිඩ් ඉන්වැලිඩ් තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න මගේ ප්‍රශ්න නැත්තම් නෑ හරි කියන්න ප්‍රශ්නයක් නැහැ. හරි අපි ඉස්සරහට යමු එතකොට අපි මේව ගැන කතා කරා ඩිස්ප්ලේ වේරියබල් ගැන කතා කරා අර ඩිස්ප්ලේ වේරියබල් වල අර තියෙන අපි අර දැන් මේ di කතා අන්නේ එහෙම දාන්න පුළුවන් මතක නේද අපි එහෙම දෙකක් දැම්මා මෙන්න මේ පාවිච්චි කර ඉතින් පාවිච්චි කරලා එක ඉතින් මම මේක කමෙන්ට් කරොත් මේ තියෙන අපි පාවිච්චි කරපු එක
මේ ස්ට්‍රිං පාවිච්චි කරන අවුට්පුට් ස්ට්‍රිං එක ඇතුළට මේක ෆ්ලෝට් නම්බර් එකක් දාන්න කියන්නේ. අන්න ඒ විදිහට අපිට දාන්න පුළුවන් දේවල් තියෙනවා. මෙතන අපි වට කියනවා කියන නම නම් මතක නැහැ. අපිට පුළුවන් මේක ඇතුළට දාන්න මෙන්න මේ d හරි i හරි එකකින් කියන්නේ d වලින් කියන්නේ ඩෙසිමල් එකක් i වලින් කියන්නේ ඉන්ටිජර් එකක්. ඔය දෙකේ වෙනසක් තියෙනවා. වෙනස හොයන්න මම කියන්නේ නැහැ. හොයලා බලන්න. එතකොට ඔය එකෙන් කියනවා ඉන්ටිජර් එකක් නැත්නම් ඔක්ටාල් නම්බර් එකක්. ඔක්ටාල් නම්බර් එකක් කියන්නේ මොකද්ද? දැන් මේක නම් සාමාන්‍යයෙන් ගන්න ඉන්ටිජර් කියන එක නෙමෙයි ඔක්ටාල් එකක් ගන්න. ඔක්ටාල් එක කියන්නේ මේක වැරදි. ඔක්ටාල් එක කියන්නේ මොකක්ද කවුරුහරි දන්න කෙනෙක් කියන්නේ? ඔක්ටාල් දන්නේද? හින්දි ඔක්ටාල් කියන්නේ අෂ්ටමය සංඛ්‍යා. ඒතර මේ කැපිටල් X එකෙන් කියන්නේ හෙක්සාඩෙසිමල්. හෙක්සාඩෙසිමල් කියන්නේ දවසේ පාදයේ සංඛ්‍යා. ඒතර C එකෙන් කියන කැරක්ටර් එකක්. U වලින් කියනවා unsigned decimal number එකක්. අපි කිව්වා unsigned decimal number කියන්නේ මේක ධනරින නැති ඉන්ටිජර් එකක්. unsigned decimal එකක් ඩික්ලෙයාර් කරන මෙන්න මෙහෙම. unsigned මොකක්ද ඒකට? ඔන්න ඔය වගේ මට මතක විදියට ඉස්සරහින් දානවා unsigned කියලා. අකුරු ප්‍රශ්නයක් තියෙනවා. unsigned unsigned integer එකක්. unsigned integer එකක් කියන්නේ ඊට පස්සේ අපිට මෙතනින් දාන්න පුළුවන් ඉතින් නම මේ 3 කියලා අපිට ඊට පස්සේ මෙතනින් දාන්න පුළුවන් ඕන ඉලක්ක මොකක් හරි. එතකොට මේකේ අර ඉන්ටිජර් එකක් ගැන අපි කතා කරමු. ඉන්ටිජර් කිව්වනේ ධන ඍණ එහෙමත් තියෙනවා කියලා භාගයක් ධන භාගයක් ඍණ කියලා. ඒතර unsigned කියපුවාම ඒක ඍණ සංඛ්‍යා ඔක්කොම අයින් කරලා ඔක්කොම පාවිච්චි කරන්නේ ධන සංඛ්‍යා විතරයි. එතකොට භාග කතන්දරයක් නැහැ. ධන සංඛ්‍යා විතරක් ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් මේකේ. එතකොට තව ගියපුවාම ස්ට්‍රින්ජර්ස් තියෙනවා. මේ GG කියන ඒවා නම් අපි පාවිච්චි කරේ නැහැ. F තියෙනවා. එතකොට E තියෙනවා. මෙන්න මේ P කියන එකේ පොයින්ට් එකක්. පොයින්ට් එක ගැන අපි පස්සේ කතා කරමු ඉස්සරහට ලොකුවට. එතකොට මම තව ඔයාලට කියන්න කැමතියි ඔයාලට මතකද මෙන්න මේ ෆ්ලෝට් එකක් අපි print කරා. ෆ්ලෝට් එකක් print කරපුවාම මොකක්ද උනේ? ඔයාලට මතකද ෆ්ලෝට් එකක් අපි print කරාට පස්සේ මම මෙතන ෆ්ලෝට් එකක් print කරේ. ෆ්ලෝට් එක print කරාට පස්සේ ඔයාලට මතක ඇති මෙතන දෙකත් එක්ක දශම සංඛ්‍යා 6ක් ආවා. දැන් අපිට දශම සංඛ්‍යා 6ක් නැතුව දශම සංඛ්‍යා එකක් විතරක් එන්න ඕන. අපි කරන්නේ මෙතන මේ F එකත් පස්සේ දශම සංඛ්‍යා චිතයෙන් පස්සේ එන්න ඕනේ ඔය එකක් දෙන්න. දෙකක් ඕන නම් දෙකක් දෙන්න. දශම සංඛ්‍යා වලට ඉස්සරහ ඕන නම් මෙච්චර ප්‍රමාණයකින් දෙන්න කියලා අපිට වෙනවා 3 4 එහෙම දෙන්න පුළුවන්. දශම සංඛ්‍යාවට පස්සේ දෙන එකකින් දශම සංඛ්‍යාවට පස්සේ කොච්චර ඉලක්කම් ප්‍රමාණයක් අවුට්පුට් එකද දශම සංඛ්‍යාව ඉස්සරහට දැම්මොත් කොච්චර ප්‍රමාණයක් දෙනවද කියන ගන්න පුළුවන්. එතකොට මේ ඩෙසිමල් වලටත් එහෙම ඩෙසිමල් වලටත් අපිට පුළුවන් දාමු 6කින් කියලා. ඔක නිකන් කියලා නෑ ආවේ. මොක දැන් දැක්කද මෙතන මේ අවකාශ 6ක් සෝරි දින්නේ 6යිනේ 5ක් ඇරලා දෙනවා. 5ක් අපි නිකන් කවුන්ට් කරලා බලුවොත් 5ක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන අවකාශ මෙයා 5ක් මෙතන හිස්තැන අරගෙන තියෙන්නේ. දැන් අපි මෙතෙන් හිස්තැනක් අපි මෙතන තිබ්බේ නැහැ. ඉතින් කරනවා අපි හිස්තැනක් අපි තියන්නේ කියලා නැහැ. එනකොට මෙයා කැරක්ටර්ස් 6කින් මේක පාවිච්චි කරන්න කියන්නේ. ඒ නිසා අපි මෙතන එයා කැරක්ටර්ස් 6කින් පාවිච්චි කරනවා. සම්පූර්ණ අවුට්පුට් එක කැරක්ටර් 6කින් දෙන්නේ. මෙතන ඔයාලට මතකයිද මෙතන අපි දුන්නේ දශම ස්ථාන කීකින්ද 6කින්නේ. අපි මෙතන දශම ස්ථාන දෙකකට අඩු කරගන්න ඕන. ඒක පුළුවන් 30 දාලා ඉවරලා මෙන්න මෙතන 30 දාලා
ටික දාලා ඉවරලා අඩු කරගන්න. ඒක ගැන ප්‍රශ්න තියෙනවද? එහෙම මාරු කරගන්න එක සම්බන්ධයෙන් හෙලෝ කට්ටිය ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අවුලක් නෑ බං ඒ ටික. නවුලන්නේ හොඳයි. එතකොට ටයිප්ස් තව තියෙනවා. එතකොට මේ විතර ඊදාකට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඊදන ඊදන 6න් කියන්නේ 10 6 වෙනි බලය කියන එක. හොඳ. එතකොට ඊරින 6 කියලා කිව්වොත් 10 ඍණ 6 වෙනි බලය. 2.2 වැඩි කිරීම 10 6 වෙනි බලය තමයි මේ කියලා තියෙන්නේ. එතකොට කොන්ස්ටන්ට් ඩේටා ටයිප්ස් තියෙනවා. කොන්ස්ට් කියන එක තමයි අපි දාන්නේ. එතකොට මේ කොන්ස්ට් කියන එකෙන් අපි වෙන්නේ මේකෙන් කියන්නේ කොන්ස්ට් කියන්නේ මොකද්ද? නියතයක් නේද? නියතයක් අපිට ඩික්ලෙයාර් කරගන්න ඕන නම් අපිට පුළුවන් මේ ඉස්සරහට නිකන් කොන්ස්ට් දාන්න විතරයි තියෙන්නේ. කොන්ස්ට් දාපුවම වෙන්නේ RAM එකේ තියෙනවා ස්ටැටික් මෙමරි තියෙනවානේ. අපි තියෙනවානේ අර සමහර ඩයිනමික් මෙමරි ස්ටැටික් මෙමරි කියලා අපි මතක ඇති සෙනස්ට් එකේ වොයිස් කරපු එහෙම අයට වොයිස් කරපු අයට මතක ඇති සමහර මතකයන් තියෙනවා. ඒව අපිට OS එකෙන් එයා ඩිලීට් කරගෙන අප්ඩේට් කරන වගේ දේවල් තියෙනවා. එතකොට මේ කොන්ස්ට් කියන එකෙන් කරන්නේ මේ මතක අවකාශයක් අපි වෙන් කරන එක කරන්නේ. මේ මතක අවකාශය මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම්ම මෙන්න මේ මතක අවකාශය තියාගන්න කියලා තමයි මේ කොන්ස්ට් එකෙන් කියන්නේ. ඒක නියතයක්. මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම්ම මේක නියතයක්. මේක තියාගන්න. ස්ටැටික් මතක අවකාශය තමයි මේක දාන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ විදිහට අපි දාලා ඉවරලා මේක ඩික්ලෙයාර් කරලා මොකක් හරි කොහෙන් හරි එකපාරක් ඇසයින් කරාට පස්සේ ආයෙ නැවත අසයින් කරන්න බෑ. දැන් අපි මෙතන මේ පාවිච්චි කරාට මේ ඩබල් D නම්බර් කියලා මෙතන 1.2 දැම්මට අපිට පුළුවන් තවත් ඊළඟට ඉස්සරහට ගිහිල්ලා මේක D නම් කියන එකේ අගය මාරු කරන්න පුළුවන්. ඕනනම් 4.5ට මාරු කරන්න ඕන 4.5ට කියලා මාරු කරන්න පුළුවන්. හැබැයි මේක කොන්ස්ට් කියන එකක් දැම්මොත් එහෙම මාරු කරන්න බෑ. හොඳද? අනිත් මේ print කරන දේවල් වලත් මොකකවත් වෙනසක් ඉන්නේ. අරක තමයි වෙනස. මේක කොහේ හරි තියාගන්නේ අර static memory අවකාශයක තියාගන්න. ඒ කියන්නේ මේක මේ program එකේ වෙරණකම්ම තියාගන්නවා විතරක් නෙමෙයි. එයා මේකෙන් මේ අය එකපාරක් දැම්මට පස්සේ ආය මේක වෙනස් කරන්න බෑ. ඒක ගැන ප්‍රශ්නයක් නැතුව ඇති නේද? pre-processor constant කියන එක මෙහෙම දෙයක්. මේකත් එක්තරාම constant જાතියම තමයි. හැබැයි මේක declare කරන්නේ මෙන්න මේ define කියන එක. මේ define කියන එක තියෙන්නේ මෙන්න මෙතන. මේක ලොකු දෙයක් නෑ. ඒක තියෙන්නේ define කියලා දාලා ඉවර වෙලා අපිට ඕන name එක දාලා ඉවර වෙලා නිකන් මෙතන ඕන value එක දාන්න තියෙන්නේ. හොඳද? එහෙම නම දැම්මට පස්සේ එයා කරන්නේ මේකත් constant එකක් විදිහටම තමයි. මේකත් constant එකක්ම තමයි. මේක හැබැයි දැන් ඔයාලට මතක ඇති මම කිව්වා මෙන්න මේක ඇතුළේදී විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට curly brace එකක් දැම්මොත් ඒ curly brace එක ඇතුලේ මොනවා හරි දෙයක් දැම්මොත් ඒක ඇතුළේ විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් මේ constant කියන එකක් දැම්මොත් මෙන්න මේ curly brace එක ඇතුළේක්ම තියෙන්නේ. ඒතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ඇතුළේ විතරයි. උඩ මොකක් හරි ෆන්ක්ෂන් එකක් එහෙම දැම්මොත් මේක පාවිච්චි කරන්න බෑ. ඉස්සරහදී අපි ඒක තව කතා කරමු. දැනට නිකන් මතක තියාගන්න මේකත් තවත් එක්තරා constant එකක්මයි. name කියන එක මෙහෙම විස්තර කියලා දැම්මොත් එහෙනම් මෙයා ඔටෝ ගන්නවා මේක ඉලක්කමක් කියලා. හරිද? මේකත් එක්තරා constant එකක්මයි. දැනට මතක තියාගන්න මේ curly braces එකේ ඇතුළේ නැතුව පිටත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ නම පාවිච්චි කරලා මෙන්න මේ විදිහට පාවිච්චි කරලා define මේ ඊට පස්සේ මෙතන මොකක් කැමති නමක් දැම්මා value එක දැම්මා. ඕකයි මේක අතර කිසිම වෙනසක් නැහැ. හොඳද? වෙනසකට තියෙන්නේ මේක පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ curly brace එකක් ඇතුළේ. මේ curly brace එක ඇතුළේ පාවිච්චි කරලා නිසා මේ curly brace එක ඇතුළේ තමයි අපිට වැඩේ කරන්න පුළුවන්. තාම මේක define කියන එකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒක තව චුට්ටක් ඉස්සරහට කතා කරනවා. define කියන ටික ඉස්සරහදී කතා කරන්න ඕනේ දෙයක්.
එතකොට ඊළඟට ගියොත් එහෙම හරි එතකොට අපිට දශමය සංඛ්‍යාවක් අපි හිතමු ෆ්ලෝට් එකක් තියෙනවා නම් k කියලා ගන්න 1.6 කියලා දැන් මට ඕනේ මේක පරිවර්තනය කරගන්න ඉන්ටිජර් සංඛ්‍යාවකට ඕවලට වෙනම ෆන්ක්ෂන් තියෙනවා මේකේ ප්‍රශ්න වෙන්න පුළුවන් බලන්න printf එකක් මම දාන්න තියන්නේ මේ විදිහට ෆ්ලෝට් එකක් දාගෙන මට ඕන නම් මේක මට පුළුවන් ඉන්ටිජර් එකක් විතර දාගන්න ඉන්ටිජර් එකක් කියලා එන්ටි කියලා ගන්නකො මේක මට මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව නම් k හැබැයි ඉස්සරහින් අපි දාන්න මේක ඉන්ටිජර් එකක් විතර පාස් කරන්න කියලා මේ වැඩෙන් වෙන්නේ printf කරලා පෙන්නන්න අපිට එකවර කීපයක් දාන්න පුළුවන් මම ඉස්සරහින් ෆ්ලෝට් එක දානවා ඊළඟට ඩෙසිමල් එක දානවා එතකොට මම මෙතනින් දැම්මොත් එහෙම නම් k කියන එක දානවා nk කියන එක දානවා එතකොට මේකේ sorry මේ අපි කතා කරොත් එහෙම මෙතන නම් k කියලා තියෙන එක දැන් මේක දශම සංඛ්‍යාවක් nk කියලා තියෙන්නේ ඩෙසිමල් සංඛ්‍යාවක්. එතකොට අපිට පුළුවන් එතකොට මෙතන අපි කිව්වා මෙතන තියෙන්නේ නම් k කියලා තියෙන දශම සංඛ්‍යාවක් nk කියන ඩෙසිමල් සංඛ්‍යාවක්. එතකොට අපිට නම් k කියන එක ඉන්ටිජර් එකක් විතර මාරු කරගන්න ඕන අපිට පුළුවන් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. අපි දැන් මේක රන් කරලා බලමු. එච්චර දේවල් නැති නිසා මම මේ ලොකුට සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඔය වාර කියන වචනේ පාවිච්චි කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේකත් නිකන් මෙතන නේම් එක කියලා පාවිච්චි කරනවා. කොහේ හරි උඩ පාවිච්චි කරනවා පාවිච්චි කරලා ඇති. දැක්කද? අරක දශමයේ සංඛ්‍යාවක් කියලා මේක තියන් හිටියද අපිට පුළුවන් මෙහෙම දෙයක් පාවිච්චි කරලා මේක මේ නිකලයකට මාරු කරගන්න. හැබැයි උතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 1.6 කියලා 6 දැම්මට මේකේ ආවේ එක විතරයි. එතකොට මතක තියාගන්න දශම කෑලි කොහොම තිබ්බත් මාරු කරොත් එහෙම ඉන්ටිජර් වලට එයා ගන්නේ ඉස්සරහා තියෙන දශම නැති කෑල්ල විතරයි. ඒක මතක තියාගන්න. එහෙම විතරයි එයා කරන්නේ. මේ කරපු කෑල්ල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? හෙලෝ අවුලක් නැහැ බං. දැනට හැමෝටම එහෙමද? ඔව් අවුල නැහැ ඔව් බං අවුල නැහැ අවුලක් නැහැ. මම හමාරයි. එතකොට පළවෙනි එක ඉවරයි. අපි බලමු දෙවෙනි එකේ මොනවද තියෙන්නේ කියලා. ඔපරේටර්ස් ගැන තියෙනවා. මේකට කියන්නේ අසයින්මන්ට් ඔපරේටර් කියලා. අපි අර අසයින් කරලා කිව්වේ. එතකොට අපිට පුළුවන් ඕන නම් එකතු කරන්න අඩු කරන්න. මම කරලා පෙන්නන්නම් නිකන් එච්චර. ඕනද බං එකතු කරලා අඩු කරන ඒවත් පෙන්නන්න? අපිට පුළුවන් මේ ඕනනම් මේ සමානයි කියන එක නැතුව 10 ධන 2 එහෙම වගේ දේවල් දෙන්නත් පුළුවන්. int a සමානයි 1 b සමානයි 2 ඔය වගේ දෙයක් ගත්තොත් එහෙම
මේ වගේ දෙයක් ගත්තොත් එහෙනම් අපිට පුළුවන් ඕනනම් මේ විදිහට ඔපරේටර්ස් ගන්න. nc කියන එක සමානයි a ධන b. එතකොට ඉතින් තේරෙනවා ඒ දෙක එකතු කරලා කියන්නේ. තව ඕනනම් අපිට පුළුවන් d සමානයි c ගුණ කිරීම අපිට පාවිච්චි කරන්නේ තරුව ස්ටාර් මාර්ක් එක මේකට කියනවා ස්ට්‍රික්ට් මාර්ක් එක කියලා. c ධන a මෙහෙම පුළුවන්. ඇයි අපි මෙතන යනකොට c කියන එකට වැලියු එකක් දීලානේ. දැන් අපි a කියන වැලියු එක අරගෙන ඒ වැලියු එක ගුණ කරන්න මෙතන. එතකොට තව පුළුවන් int a මුලට ස්ක්‍රීන් එක පේනවද බං අනික් කටේ නෑ බා මට පේන්නේ නැහැ. මම කියන්නේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ බං මම ෂෙයා කරනවා. දැන් පේනවද? හරි දැන් පේනවා හරි. අපිට පුළුවන් මේ විදිහට අපි දාන වැලියු එකක් මේ වෙනකොට assign කරගන්න වැලියු එකක් වලට අපිට ඔපරේටර්ස් දාන්න පුළුවන්. එකතු කරන්න දාන්න පුළුවන්, ගුණ කරන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඕනනම් බෙදන්න දාන්න පුළුවන්. මේ බෙදනකොට මතක තියාගන්න බෙදනකොට විශේෂ දෙයක් එනවා. දැන් බෙදලා දශමයේ සංඛ්‍යාවක් ආව කියලා හිතන්න. මේ විදිහට දශම සංඛ්‍යාවක් ආව කියලා හිතන්න. නෝට අපි පාවිච්චි කරන්නේ ඉන්ටිජර් සංඛ්‍යාවක් කියලා හිතන්න. එතකොට එයා මෙන්න මේ වැඩේ කරනවා. මෙන්න මේ වැඩේ කරගන්නවා. දශම සංඛ්‍යාවක් ආවොත් දශම සංඛ්‍යාවට එන වැලියු එක එයා ඉන්ටිජර් වලට මාරු කරනවා. ඉන්ටිජර් වලට මාරු කරනකොට ඒක දශම සංඛ්‍යාවක් තිබ්බොත් මොකද වෙන්නේ කට්ටිය? ඉන්ටීජර් එකක් හම්බුනවා හිටන්නේ දැන් ඉන්ටිජර් දෙකක් බෙදෙනවා. හරිද? මගේ ප්‍රශ්නේ ඉන්ටිජර් දෙකක් බෙදෙනවා. හරි දෙක බෙදෙනවා තුනෙන්. හරිද? දෙක තුනෙන් බෙදපුවාම දශම තියෙනවානේ. හරිද? දැන් මම හිතන්න දැන් මෙතන 1 2 නේ තියෙන්නේ. AB නේ තියෙන්නේ. 1 2 නේ තියෙන්නේ. දැන් මෙතන int ඔයාලට පුළුවන් c එකේ වැලියු එක කීය එනවද කියලා කියන්න. ලක්ෂිත කියන්න. c එකේ වැලියු එක කීයද? 3 එතකොට කවුද බං අය ඉන්නේ? නොවන් කියන්න d එකේ නැත්නම් ලක්ෂිතම කියන d එකේ දෙකයි දෙකයි නෑ නෑ දෙක- D එකේ 3 වැඩි කිරීම දෙක- එකනේ. නෑ 3 වැඩි කිරීම 3යි 3යි. එතකොට a විදීම b කියලා આવොත් මෙතන මොකද වෙන්නේ? භාගය 0.5 බින්දුවයි කියලා එන්නේ. එකට දෙන්න බා. බින්දුවනේ බින්දුව මොකක්ද දෙන්නේ? බින්දුව බින්දුව කියලා දෙන්නේ. බින්දුව. දශම සංඛ්‍යාවට දශම සංඛ්‍යාව මග හරිනවා. මොකද මේක මම දීලා තියෙන්නේ මොකක් කියලාද? ඉන්ටිජර් එකක් කියලානේ. ඉන්ටිජර් කියලා මෙතන දැම්මොත් මොකද උනේ? දශම සංඛ්‍යා තිබුණොත් ඒව අයින් කරා. මෙතනත් තියෙන දශම සංඛ්‍යා නේ ඒව අයින් කරලා ඉස්සරහා තියෙන ඉලක්කම විතරක් දාන්න. හොඳද? ඊට අමතරව තව මේකේ මම මෙතන print කරලා පෙන්නන්න නේද ඔක? එක දිගට මම තුනම print කරනවා. හරි නේද? හරි. conflict අතර D3ක් දැම්මේ නැහැ නේ D3 පාරක් දාන්නවා තේරුණා නේද? D print එකේ දාලා තියෙන හරිය මොකක්ද ඒ කියන්නේ रे ඒක? මට ඒක නම් පේන්නේ නැහැ. වැඩි තේරුණා නම් ඇති. C කියලා මම නම් දෙකක් තියන් ඉන්නවා. මම මෙතන C වෙනුවට දාගන්නම්කෝ CA කියලා. ප්‍රශ්නයක් වුණේ මම උඩත් C කියලා variable එකක් තියන් ඉන්නවා. එතකොට මේකෙන් ඔයාලට තව ගන්න දෙයක් තියෙනවා. ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට අමාරුම වැඩේ මොකද්ද දන්නවද? variable එකකට නමක් දෙන එක.
වේරියබල් එකට නමක් දෙන එක එච්චර අමාරු වැඩක් කියන්නේ කොහොමද කියලා දැන් කතා හිතනදී. දැන් මෙතන වේරියබල් අපි කීපයක් පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරේ ඇත්ත මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියුවොත් එහෙනම් ප්‍රෝග්‍රෑම් එක ෆේල් 1000ක් විතර තියෙනවා. 100ක් විතර වේරියබල් තියෙනවා. අපි 900 ඇතුලේ එකම නම තැන් දෙක වේරියබල් එකක් දාගෙන තිබ්බොත් එහෙම කම්පයිලර් එරර් පෙන්නනවා. ලේසි එකට හොයාගන්නත් බෑ. අන්නේ ප්‍රශ්නයට එන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න තේරුමක් තියෙන දෙයක් නමට දෙන්න. මොකද උනේ? එක ධන දෙක සමානයි 3 කියලා එයා ගත්තා. 3 වැඩි කිරීම 1 සමානයි 3 කියලා ගත්තා. මෙතන 0.5 එන්න ඕනේ වුණාට එයා ගත්තේ 0 විතරයි. හොඳද? බැරි වෙලා දැන් මට ඔකේ දශම ස්ථානත් එක්ක ගන්න ඕන නම් මේක අපි මාරු කරන්න වෙනවා. sorry float වලට මාරු කරන්න. හැබැයි ඔතන float වලට විතර මාරු කරලාත් බෑ. මෙතන float වලට මාරු කරොත් ඒත් වැඩේ වෙයිද? ඉතින් කරලා පෙන්නන්න. වැඩේ වෙයිද? ඕනේ වෙන්නේ නැහැ. මෙතනින් හැදෙන ඉලක්කම මොකද්ද? ඉන්ටිජර් එක්ක ඉන්ටිජර් දශම එක්ක පහ. බෙදන්න. දැන් මෙතන බෙදන්නේ ඉන්ටිජර් දෙකක් නේ. බෙදන්නේ ඉන්ටිජර් දෙකක් නම් ඒ ඉන්ටිජර් දෙකේ වැලියු එකත් ඉන්ටිජර් එකක්. තේරෙනවද? දැන් ආයෙත් මම ඕක රන් කරලා පෙන්නන්නම්කෝ. ආයෙත් ආයෙ 0.00 ගන්න. ඇයි ඒ? මෙතන මෙයා ඉන්ටිජර් එක හදලා ඊට පස්සේ තමයි දාන්නේ. මෙතන තියෙන ඉන්ටිජර් දෙයක්. ඒතර එයා කරන්නේ මේ දෙක ඉන්ටිජර් දෙක බෙදලා ඉවරලා තමයි දාන්නේ. අපිට ඔය ප්‍රශ්නේ හදන්න ඕන නම් අපිට පුළුවන් මේ එක වැලියු එකක් මොකක් හරි එක වැලියු එකක් ෆ්ලෝට් කරලා දාන්න. එතකොට ඒක මෙන්න මේ a කියන වැලියු එක එයා මොකද කරන්න තියෙන්නේ? එයා ඒක දශම සංඛ්‍යාවට දාන්න. දශම සංඛ්‍යාව මොකක් හරි එකක් දැම්මොත් ඒ දෙකම දශම සංඛ්‍යාව විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඕන්න මම ආයෙත් කම්පයිල් කරලා රන් කරොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් දශම 5 ආවිල්ලා තියෙනවා. තේරුණාද ඒ කියපු වැඩේ? එතන ඒ වෙච්ච අමුතු වැඩේ. එතකොට මම මේ දැන් ඉන්ටිජර් දෙකක් බෙදලා දශම ගාණක් ගන්න ඕන නම් කොහොමද කරන්න ඕන? ඉන්ටිජර් දෙකක් බෙදලා දශම ගාණක් ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දැන් එක දෙකෙන් බෙදුවට පස්සේ දශම පහනේ එන්නේ. දැන් ඔව්. ඒක අවුට්පුට් එක ආවේ බිඳුවනේ උතන. ඔව්. උතන. ඔව්. දැන් එක ඇත්තටම එක දෙකෙන් බෙදුවට පස්සේ දශම පහයිනේ. ඒකම ගන්න ඕන නම් මොකද කරන්නේ? ඒකම ගන්න ඕන නම් මෙන්න මේ විදිහට අපිට දාගන්න වෙන මොකක් හරි එක වැලියු දැන් මෙතන අපි දාගන්න වැලියු ඔක්කොම ඉන්ටිජර් නම් එයා කරන්නේ ඉන්ටිජර් බෙදීම. ඉන්ටිජර් බෙදීමේදී එයා අවසාන රිසල්ට් එක ගන්න දශම සංඛ්‍යාව නෙමෙයි ඉන්ටිජර් කෑල්ල විතරයි. නිකල සංඛ්‍යාව විතරයි. ඒ වුණාට මෙතන මොකක් හරි එක සංඛ්‍යාවක් හරි ෆ්ලෝට් එකකින් තිබුණොත් අඩුම එකක් හරි හරිද? එහෙම නැතුව හරි ගොඩක් හරි තිබුණොත් තමයි එයා ඒ විදිහට ගන්න. එහෙම වුණොත් අපිට මෙන්න මේ විදිහට අපි මෙතන අර ට්‍රාන්ස්ලේට් එක කරේ ෆ්ලෝට් එකේ ඉඳන් ඉන්ටිජර් කරන්නේ අපිට පුළුවන් ඉන්ටිජර් ඉඳන් අනිත් පැත්තට ෆ්ලෝට් එක දාන්න. මේ කරලා තියෙන ඉන්ටිජර් ඉඳන් ෆ්ලෝට් එක. මේ ඒ කියලා තියෙන ඉන්ටිජර් එක එයා ෆ්ලෝට් කරන්න කියලා තියෙනවා. මේ විදිහට ෆ්ලෝට් එකට මාරු කරගන්න ඕනි. තේරුණාද? ඔබට පුළුවන් මේ ඔගේ හරි උත්තරය කියන අපිට ආරම්භ වෙන්නන්න උතන. හරි දැන් ඉතින් හරි උත්තරේ තමයි දැන් එන්නේ. දැන් දශම පහනේ මෙතන එන්නවනේ. ඔව්. මේ තියෙන ඊනේ මේ එකක් හරි දාන්න ඕනේ. මේ එකක් මේ අපි දාන මේ එහා පැත්ත සමානයි කියලා ඉස්සරහ අපි ලියනවනේ ඉක්වේෂන් එක බෙදන්න ඕන විදිය. තේරුණාද? මොකක් හරි අපි සමානයි කියලා ඉස්සරහින් දානවනේ ඒ වැලියු ටිකේ වෙන්න ඕන ටික මොකක් හරි සමීකරණයක අපි ලියනවනේ. ඒ සමීකරණ අරන් තියෙන වේරියබල් ටික ඔක්කොම ඉන්ටිජර් වෙලා එතන කොහේ හරි බෙදීමක් වුණොත් එතන වෙන්නේ ඉන්ටිජර් බෙදීම. හරිද? ඉන්ටිජර් බෙදීමක් වුණොත් එයා දශම සංඛ්‍යා මග අරිනවා. දශම සංඛ්‍යාව ගන්න නැහැ. එතකොට නිකිල සංඛ්‍යාව විතරයි ගණන් ගන්නේ. දශම සංඛ්‍යාව අතහැරියා නිකිල සංඛ්‍යාව විතරක් ගත්තා. එතකොට ඒකත් අතහැරියොත් දැන් අපිට මෙතන මේ තියෙන එක සංඛ්‍යාවක් හරි දශම සංඛ්‍යාවක් වුණොත් මෙයා මෙතන අවසාන උත්තරේ හදාගෙන ඉවර මෙතන සමාන කරවලා දෙන්නේ මොකද්ද? දශම සංඛ්‍යාවක්. ඒ නිසා අපිට පුළුවන් මෙතන එකක් හරි දශම සංඛ්‍යාවක් කර. හරිද? අපිට ඕන මේ දෙකම දශම සංඛ්‍යා කරන්න පුළුවන් මෙහෙම. ෆ්ලෝට් වලට මාරු කරගන්න පුළුවන්. එහෙම නැතුව මොකක් හරි එක සංඛ්‍යාවක් හරි ෆ්ලෝට් වල දැම්මොත් මේ විදිහට එකක් හරි දාන්න ඕනේ. එකක් හරි දැම්මොත් එහෙම දැන් මම ආයෙත් මේක කම්පයිල් කරලා පෙන්නන්නම්. දැම්මොත් අන්න දශම පහ කියන උත්තරේ දැන් හරියට එනවා. පේනවද? 0.5යි
බින්දුව ඉතුරු ටික මම කියන්නේ දශම ෆ්ලෝට් වලට දශම ස්ථාන 6කින් තියෙන්නේ කියලා. දැන් මේ වගේ දශම ස්ථාන 6කින් එන්න හදනවා. දශම ස්ථාන අඩු ගන්න මෙතන දාන්න පිටයි එක. මතක ඇති. දැන් අන්න එහෙම වුණොත් තමයි දශම ස්ථාන විදිහට ගන්න පුළුවන්. තේරුණාද කට්ටියට? තාම තේරුන්නේ නැද්ද? ඔව් බං ඔව් තේරුණා. එතකොට අපි ඉස්සරහට තව යමු. අපිට තව අසයින්මන්ට් කරන්න පුළුවන්. එතකොට A සමානයි A ධන 1. මේකේ මොකක්ද කියන්නේ? දැන් ඒක කීයද? මෙතනදී හලෝ ඔයාලා දන්න දේවල් දෙකයිනේ දෙක දෙක වෙනවා. ඒක අපි දන්නවනේ. ඒට එකක් ප්‍රශ්නයක් නෑ. අපිට ඕකම මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. මේකම හොඳයි. අපිට ඕකම හරි බං. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මේකට කියන්නේ post fix increment, මේක කියන්නේ prefix increment. තව මේකම තව ලියන ක්‍රමයක් තියෙනවා. A ධන සමානයි 1. හොඳයි. මේකෙන් කියන්නේ මේකමමයි. අපිට මේ එක විතරක් නෙමෙයි විතර දාන්න පුළුවන් 2 3 4 එහෙම දාන්න පුළුවන්. නැත්නම් A ධන sorry C ධන D කියලා මෙතන දාලා තිබ්බොත් එහෙම මේ කියන්නේ මොකද්ද? කියන්න බලන්න මාත් එක්ක. A සමානයි මොකක්ද කියන්නේ? A සමානයි කොහොමද තියෙන්නේ? A සමානයි A ධන C ධන D කියන එක තමයි මේ දෙකේ සමානත්වය. තේරුණාද? නැත්නම් මේ කියපු ටික මම මේ ටික print කරලා නම් පෙන්වන්නේ නැහැ. කිසි තේරුමක් නැහැ ඒක. කියන්න කටියට තේරෙනවද ඒ වගේ ඉන්ක්‍රිමෙන්ට් මේ කරන වැඩේ මේ විදිහට assign කරන්න පුළුවන් එක තේරෙන්නේ නැති මං හිතන්නේ. ඒතර මං කියන්න මෙන්න මේ දෙකේ වෙනස. මේකට අපි කිව්වා post fix කියලා. මේ ඔයාලා මම මේ කියන දේවල් හොඳ දෙයක් තිබුණොත් එහෙම කොලයක් අරගෙන ලියන්න. මොකද මම මේව දෙන්නේ නැහනේ. මොනවද මම නෝට් හදලා දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට වැදගත් දෙයක් තිබුණොත් ලියන්න අනිවාර්යෙන්. post fix මේ වගේ දේවල් වැදගත්. හොඳයි. prefix මම මෙතනින් මේක අයින් කරලා පල්ලෙහාට දාන්නම්කෝ. දැන් මට කියන්න දැන් මෙහෙම තියෙනවනේ. දැන් එතකොට post fix එකේ දැන් මම prefix එකේ වෙනස කියන්නේ නැහැ. දැන් මෙතන A ගේ value එක කීයේ වෙලා ඇද්ද? මෙතන A ගේ value එකත් මම කිව්වා එකක් එකතු වෙන එක වැඩි. මේකෙත් එකක් value එකක් එකතු වෙලා ඉන්නේ. අපි යටින් මේකේ value මේ විදිහට එක එක print කරොත් එහෙම කිසි වෙනසක් නැහැ. මේ දෙක මේ විදිහට පාවිච්චි කරොත් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. වැඩ කරන්නේ එකක් එකතු කරලා. හැබැයි බැරි වෙලාවත් මේක B කියන දේට මම ගන්නවා. ඒත් මෙතන B එතකොට පාවිච්චි වෙනවා. B සමානයි A++ කියන එකට අපි ගියොත් එහෙම. හොඳයි. දැන් මෙතන මේ B ගියාගේ කියන්න මට කීයද කියලා. කවුරුද කෙනෙක් කියන්න? මම යටින් ආයෙත් CA වෙනස් කරන්න. CA සමානයි මට ඔයාලා කියන්න මේ දෙකේ වෙනස මොකක්ද? මේ දෙක නිකම් මෙහෙම පාවිච්චි කරොත් එහෙම මේකේ අවසානට ඒට එකක් එකතු වෙලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම පාවිච්චි කරොත් පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ලක්ෂිත කියන්න බලන්න මතකයි නේද? ලක්ෂිත මතකද එහෙම? අර වැඩි වෙන එක වැඩි වෙන එක පෙන්වන්නේ නැහැ නේ. අන්න හරි. එකේ වැඩි වෙන අන්න හරි. පළවෙනි එකේදී වෙන්නේ මොකක් හරි assign එකට දුන්නොත් assign කරලා ඊට පස්සේ A ගේ value එක වැඩි කරනවා. මෙතනදී වෙන්නේ ඉස්සරහට out වෙන්නේ B සමානයි වෙනසක් වෙන්නේ 1 වෙනවා.
හොඳද? b සමාන 1 වෙනවා. එතකොට මෙතනදී ආයෙත් a සමාන assign කරලා ඉවරලා වැඩි කරනවා. හරිද? මුලින්ම කරන්නේ assign කරා ඊට පස්සේ වැඩි කරා. මෙතනදී ඊට පස්සේ a කියන එක ටික වෙනවා. first assign then increment. එතකොට මේකේ මොකද්ද වෙන්නේ? CA කීයද දැන්? CA එක දැන් මෙතන A එක දෙකට ඇවිල්ලා. එතකොට දැන් CA එක කියන එක මොකද වෙන්නේ? මේකේ first එක කරන්නේ first increment then assign. එතකොට CA කියන එක කීයද වෙන්නේ? 3 වෙනවා. A කියන එකත් 3 වෙනවා. මේකෙදි first increment then assign. එතකොට දැන් මෙතන ඉන්ක්‍රිමන්ට් විතරනේ කිව්වේ. මම ඩික්‍රිමන්ට් ගැන කිව්වේ නෑනේ. ඩික්‍රිමන්ට් කරන්න මෙන්න මෙහෙම. ඒකේ ඩික්‍රිමන්ට් මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම කරන්නත් පුළුවන්. හොඳේ. මේ ක්‍රම දෙකටම පුළුවන්. මේකෙන් කරන්නේ එකක් අඩු කරනවා. මේකෙන් කරන්නත් එකක් අඩු කරනවා. මේකෙත් අර කියන දේවල් ටික තියෙනවා. මේකේ මෙහෙම මෙතන a දැම්මොත් එහෙම මොකද වෙන්නේ? එතකොට කරන්නේ මුලින්ම assign කරලා ඊළඟට අඩු කරන දේ. මේ කියන වැඩේම කරන්නේ එකක් අඩු කරන එක. මේ විදිහටමයි වෙන්නේ. කියපු දේවල් ටික තේරෙනවද ඔයාලට? hello කට්ටිය. තන කවුද නැහැ බං. අනිත් කට්ටිය ටිකක් කතා කරන්න ඕනේ. අනිත් කට්ටියට අවුලක් නැති වෙති කියලා එන මම ගන්නම්. ඒතකොට අපිට පාවිච්චි කරන ඔපරේටර්ස් ටික තියෙනවා ධන, ඍණ, ගුණ කිරීම, බෙදීම. එතකොට මොඩියුලස් එක. මොඩියුලස් එකෙන් කියන්නේ ශේෂය අරන්. මොකක් හරි දෙයක් බෙදුවාම ඉතිරිය. හරිද? මම ඒක කරලා නම් පෙන්නන්නේ නැහැ. ඉතින් මොඩියුලස් කියන එක අලුත් දෙයක් වෙන්නේ නැති වෙනකොට මොඩියුලස් කියන්නේ ඉතිරිය කියලා ගත්තම ඉතින් ඉතිරි දෙයක් නැහැ ඉතිරිය. හොඳයි. එතකොට මෙතනින් ඉස්සරහට තියෙන ටික පොඩ්ඩක් බලමු. අපි එතනින් ඉස්සරහට තියෙන ටික ඉස්සරහට තියෙන ටිකට යන්න කලින් මම ඔයාලට මේ ස්කෑන් එෆෙක්ට් කියලා දෙන්නම්. දැන් අපි මෙච්චර වෙලා කිව්වේ මේ මොකක්ද කරේ දෙයක් ඉන්පුට් කරන හැටි. හොඳද? දැන් අපි කරන්න යන්නේ එතකොට අපි මෙච්චරලා කිව්වේ අපි ප්‍රෝග්‍රෑම් එක ලියනකොටම අපේ වැලියු එක අපි දානවා. එතකොට සමතලාවට වෙන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොටම මෙයාට මේ මොකද්ද වැලියු එක එවලට ඉන්පුට් කරන්න ඕන වෙනවා. එතකොට එවලට ඉන්පුට් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේක scan f එක. හරි. එතකොට තව තියෙනවා මම මෙතන int decimal එකක් float මොකද්ද f නම් කියලා ගන්නවා. එතකොට double d නම් ඊළඟට char c char හරිද? අපි දැන් මෙන්න මේ ටික තමයි අපි පාවිච්චි කරන්නේ. අපි මුලින්ම බලමු
හොඳ අපි මුලින්ම යමු ඩෙසිමල් කියන ඉන්ටිජර් එකක් කොහොමද ඉන්පුට් කරන්නේ ඉන්පුට් එකක් කරන්න කලින් අපි මොකක් හරි මේ printf ෆන්ක්ෂන් එකක් දෙන්න නැත්නම් කෙලින්ම ඉන්පුට් එකක් දෙන්න කියලා එතනම් පෙන්නන විතරයි මෙතනින් මම දෙන්නම් ඉන්පුට් ඩෙසිමල් කියලා නැත්නම් එයාට කෙලින්ම ඉන්පුට් කරන්න මොකක් හරි එකක් දෙනවා විතරයි එයාට ඉන්පුට් කරන්න බෑ එහෙම නැත්නම් අපිට හොයාගන්න බෑනේ කොහොමද කරේ කියලා ස්කෑන් F එකක් දුන්නොත් එහෙනම් මුලින්ම එයා කරන්න ඕනේ අක්කර ස්කෑන් F එක දුන්නාට පස්සේ මෙන්න මෙහෙම තියලා ඉවරලා අපි ඊළඟට දෙන ඩෙසිමල් සංඛ්‍යාවන් අපි ගන්න යන්නේ ඉස්සරලා පාවිච්චි කරපු ඒවා ටිකම දෙන්න ඕනේ ඊළඟට දෙන්න ඕනේ කමාවක් දාලා n සලකුණත් එක්ක ඩෙසිමල් නම් ඩෙසිමල් එක ඊට පස්සේ ආයෙත් අපි මේක print එක ගන්න ඕන නම් decimal is එකකට අපි යනවා decimal මෙන්න මේ විදිහට දෙන්න ඕනේ මොකද්ද integer value එකක් input කරනවා decimal කියලා ගත්තා මෙතන දෙනවා add decimal මේවට මෙතෙන්ට දෙන්නේ point එක මේ function එක මුලින්ම මෙතන පාවිච්චි කරන්න මුලින්ම අපිට data එක කොහේ හරි තැනක තියෙනවා නම් ඒක මොකක්ද කියලා අරගෙන ඉවරලා ඒක ධාතුලට දානවා දැක්කද ප්‍රෝග්‍රෑම් එක නතර වුණේ නැහැ අපිට දෙයක් එන්ටර් කරන්න මම 11 දෙන්න ඒතර ඩෙසිමල් is 11 කියලා හරිද ප්‍රශ්නයක් මම හිතන්නේ නැහැ මේක මහ ලොකු ප්‍රශ්නයක් ඇති කියලා මම මතක තියාගන්න ඊළඟට මම මේක කමෙන්ට් කරනවා කොහොමද මෙතෙති decimal input එකක් ගන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද float input එකක් ගන්න කොහොමද? මේක තුර අපි printf එකක් දෙන්න ඕනේ enter sort value නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ අපි මෙතන new line එක ඇයි අයින් කරේ මේ line එක ඉස්සරහම input එක දෙන්න කියන්නේ හොඳයි එතකොට scanf එක මේක scanf එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඔකට දාන්නේ f එතකොට මෙතෙන්වත් දාන්න අර විදිහටම value එක and එකක් එක්ක තමයි අපි දාන්න ඕන. ඒතකොට printf එකත් මෙන්න මේ විදිහට අපිට දෙන්න පුළුවන්. float value is කියලා ඉවරලා අපිට මෙතන float value එක දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ දෙන්න පුළුවන්. හරිද දැන් මම ආයෙත් මේක කම්පයිල් කරලා පෙන්නනවා float එක මම දැන් දෙකයි කියලා ඒතර float value එක 2.0 කියලා 2 කියලා ගන්න. එතකොට මම ඊළඟ double වලට කරන්නේ නැහැ. double වලට වෙනසකට තියෙන්නේ අතන අර 100ට f කියලා තිබ්බ එක 100ට lf කරගන්න තියෙනවා. කාලලත් මම කරන්නේ නැහැ. character එකක් ගන්න ඕනේ. එක character එකක් විතරයි දෙන්නේ. හරි. එතකොට ඒක දෙන්නේ C කියලා. මම string එක නම් කරනවා. string එකේ පොඩි වෙනසක් වෙනවා.
කොට ස්ට්‍රිං එකක් නම් පොඩි වෙනස්කමක් වෙන්නේ sorry printf enter string කියලා දෙන්න එතකොට scanf එක දානකොට එතනට දාන්නේ 100ට s හොඳයි 100ට s එක දැම්මා මෙහෙම දැම්මා අපි කලින් එකේදී අපි දැන් මේ හැම එකේම මෙන්න මේ and එක මොකද්ද and කියන මාක් එකත් එක්ක මෙතෙන් විතරක් ඒ and මාක් එක එන්නේ නැහැ ampersand නේද no ආයෙත් කම්පයිල් කරලා පෙන්නන්නවා hello කියන එක එනවා හරිද වෙනස්කම් ටික දැක්කද මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද කාට හරි නෑ බොයිට කවුලන්න එතකොට අපි කතා කරමු දවසේ අන්තිම එක මට ඕන multiple inputs එක line එකම multiple inputs අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න මම මෙතන මම කරන්නේ මෙන්න මේ ඩෙසිමල් එකයි ෆ්ලෝට් එකටයි ඔය දෙකම එකවර ගන්න හදන්න හරිද ඔක අපි කරන්නේ printf enter the decimal value and float value with a space එතකොට scanf එක එතකොට පොඩි වෙනස්කමක් කරන මෙතන අර 100ට අපි දැන් මෙතන ඩෙසිමල් එකට 100ට මොකක්ද 100ට d විතරනේ දාන්නේ එතකොට අපි ස්පේස් එකක් එක්ක ඕන මෙන්න මේ ස්පේස් එකක් තිබ්බා ඊළඟට ඕනේ ෆ්ලෝට් එකක් නම් ෆ්ලෝට් එකක් ඉන්ටිජර් නම් ඒ ඕන එක මෙන්න මේ 100ට දාලා දාගත්තා ෆ්ලෝට් එක නම් ෆ්ලෝට් එක ඉඳගත්තා කමාව දැම්මා මොකද්ද වලින් මෙන්න ඕන එක ඇම්පසයිට් එකත් එක ඩෙසිමල් එක ඔන්න ඩෙසිමල් එක f නම් එක ඔන්න f නම් එක දැම්මා ඊට පස්සේ print එක කරන්න පුළුවන් print එකත් අපිට මේ වගේම එකවර කරන්න පුළුවන් decimal පුළුවන් මේ විදිහට දෙක දානවා ඊළඟට 1.4 දෙන්න එක අපිට පුළුවන් එක ලයින් එකකින් ඉන්පුට් වැලියු කීපයක් මාර විදිහට scanf එකකින් මෙන්න මේ විදිහට අපිට හදාගෙන ඉවරලා ගන්න පුළුවන් හරිද දැන් එතකොට අද දවසේ අපි මොනවද ඉගෙන ගත්ත දේවල් include එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා main function එක මොකක්ද කියලා ඉගෙන ගත්තා printf කියන function එක මොකක්ද කියලා ඉගෙන ගත්තා return 0 එක තියෙන්නේ ඇයි කියලා ඉගෙන ගත්තා data type කීපයක් ඉගෙන ගත්තා postfix prefix ඉගෙන ගත්තා එතකොට constant එකක් තියෙන මොකක්ද ඉගෙන ගත්තා define කරපුවාම මේ preprocessor constant එකක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා primitive data types කීපයක් අපි ඉගෙන ගත්තා primitive මෙතන අපි මේ චා කියලා මේ කරේ අපි array එකක් අපි කරේ array එකක් අපි කරා ඊට පස්සේ අපි ඉගෙන ගත්ත මොකක් හරි ඉන්පුට් එකක් ගන්නකොට අපි දන්න මොනවද
අපි දන්න ඩේටා ටයිප් ඉන්පුට් කරන හැටි අපි ඉගෙන ගත්තා. හොඳද? මට හිතෙනවා අද දවසේ නැත ඇති කියලා. ඔයාලට ප්‍රශ්න තියෙනවනම් මට කියන්න. ඒඩි අවුලට නෑ බා. ස්ටොප් කරන්න. ප්‍රශ්න තියෙනවනම් අවුලක් නැහැ. එතකොට chat එකේ තියෙන මට chat එක නම් බැලෙන්නේ නැහැ බං. ආරක කම්පයිල් වෙනවලු. ඔයාලත් කරලා බලන්න අර මම අර මුලින්ම කියපු විදිහට අර වේරියබල් ඇසයින් කරන එක එකවර කමාදදා යන දේ හරියන්න නැති වෙයි කියලා මම කියප එක එහෙම වෙනවලු කරලා බලන්න. එතකොට ඔයාලට ප්‍රශ්න නැහැ කිව්වා.